අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 වසර දරුවෝ වෙනුවෙන් පවත්වපු පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර දෙක, ඒ කියන්නේ රිවිෂන් R2 පේපර් එක. R2 පේපර් එක සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට මේ ප්‍රශ්න පත්‍රයේ MCQ ප්‍රශ්න 39ක් අඩංගු වෙනවා. ප්‍රශ්න 39ක්. ඉතින් මේ වෙනකොට හැම දරුවෙක්ම මගේ යටතේ ඉගෙන ගන්න, මගේ පන්ති වල ඉගෙන ගන්න සෑම දරුවෙක්ම මේ පේපර් එකට මුහුණ දීලා මේ පේපර් එකේ පිළිතුරු ලකුණු කරමු, පිළිතුරු කොලයක් වලවන්න තියෙනවා. අපි තුමු මේ වීඩියෝ එක බලනවා මගේ පන්ති වලට සහභාගී වෙන්නේ නැති දරුවෙක්. ඒ දරුවන්ට මේ වීඩියෝ එකේ පහළ ඩවුන්ලෝඩ් පේපර් කියලා ලින්ක් එකක් ඇති. ඒ ලින්ක් එක උඩ ක්ලික් කරාම මේ පේපර් එකේ සොෆ්ට් කොපි එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගෙන ඒකත් එක්ක මම අද මේ සාකච්ඡා කරන මේ පේපර් එකේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔයාලට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. රයිට්. හරි. එතකොට මම මේකේ පළවෙනි ප්‍රශ්නෙට පටන් ගත්තොත් අපේ පළවෙනි ප්‍රශ්නේ ගොඩනැගිලා තියෙන කේතක්‍රම සම්බන්ධයෙන් 10 වසර 3 වෙනි පාඩමේ කේතක්‍රම සම්බන්ධයෙන් අන්තර්ගත වෙනවා. එතකොට කේතක්‍රම 4ක් අපි ප්‍රධාන වශයෙන් මම මුලින්ම කේතක්‍රම ගැන කතා කරලා ඉන්නම්. කේතක්‍රම 4ක් ගැන අපිට කතා කරන්න තියෙනවා. පරිගණකය තුළ දැන් අපි දන්නවා පරිගණකය විද්‍යුතයේ අවස්ථාවන් ද්විමය සංඛ්‍යාවලින් නිරූපණය කරගන්නමින් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ද්විමය සංඛ්‍යාවලින් නිරූපණය කරගනිද්දී පරිගණකයේ කේතක්‍රම ප්‍රධාන ආකාර 4ක් භාවිත කරනවා. මොනවද මේ භාවිත කරන කේතක්‍රම ආකාර 4? පළවෙනි එක BCD. දෙවෙනි එක ASCII. ASCII කේතක්‍රමය. තුන්වෙනි එක ABC DIC කියන කේතක්‍රමය. හතරවෙනි එක Unicode. ඒතර මෙන්න මේ කේතක්‍රම 4 තමයි නූතන වෙනකම් පරිගණක තුළ දත්ත නිරූපණය කරන්න භාවිත වෙන්නේ. මේකේ BCD කියන කේතක්‍රමයේදී බිට් 4ක් පාවිච්චි කරලා අනුලක්ෂණ 10ක් නිරූපණය කරනවා. ඒ කියන්නේ 0 1 2 3 4 5 6 7 9 කියන දශමයේ සංඛ්‍යා තමයි මේ මුල් කාලීන පරිගණකවල BCD කේතක්‍රමය භාවිත කරලා නිරූපණය කරේ. ASCII කේතක්‍රමය තුළ බිට් 7ක් පාවිච්චි කරලා අනුලක්ෂණ 127ක් නිරූපණය කරනවා. අනුලක්ෂණ 127ක් නිරූපණය වෙනවා. EBC DIC කේතක්‍රමය මේ ASCII කියන්නේ ANSI කියන ආයතනය මගින් හඳුන්වලා දීපු නූතනයේ පවා පරිගණක තුළ භාවිත වන කේතක්‍රමයක්. හැබැයි ඉතින් පස්සේ කතා කරන තුන්වෙනි කේතක්‍රමයේ EBC DIC කියන කේතක්‍රමය නූතනයේ වෙද්දී භාවිත වෙන්නේ නැහැ. මේක මහා පරිගණක භාවිත කරපු. ඒතකොට පරිගණක වර්ගීකරණයේ යටතේ අපි ප්‍රමාණයන්ව පරිගණක වර්ගීකරණය කරද්දී සුපිරි පරිගණක, මහා පරිගණක, මධ්‍ය පරිගණක, ක්ෂුද්‍ර පරිගණක පරිගණක ආකාර 4කට වෙන් කරනවා. මේ 4කට වෙන් කරද්දී මහා පරිගණක සඳහා භාවිත වෙච්ච කේතක්‍රමයක් තමයි මේ EBC DIC කියලා කියන්නේ. මේ EBC DIC වල බිට් 8ක් භාවිත කරලා අනුලක්ෂණ 256ක් නිරූපණය කරනවා. මේක මතක තියාගන්න ඉසිල් ක්‍රමය තමයි ASCII කේතක්‍රමයේ බිට් 7ක් පාවිච්චි කරනවා කියන්නේ 2 7 වෙනි බලයෙන් විදිහට අපි ගත්තොත් 2 7 කියන්නේ 2 ගුණ කිරීම, 2 ගුණ කිරීම, 2 ගුණ කිරීම. ඒ විදිහට 2 7ක් 1 2 3යි 4යි 5යි 6යි 7ක්. අපි දන්නවා 2 2 4යි, 4 2 8යි, 8 2 16යි, 16 2 32යි, 32 වරක් 2 64යි, 64 වරක් 2 128යි. 128යි. අන්න එතකොට 128 කියන එක අපි ගත්තොත් බිඳුවේ සිට 127 දක්වා කියලා. මේ මෙතන 128ක් වෙන්න ඕන. 128ක් වෙන්න ඕන. එතකොට අනුලක්ෂණ 128ක් මේ ASCII කේතක්‍රමයේ තුලින් නිරූපණය කරන්න පුළුවන්. EBC DIC ගත්තම 256 වෙන්නේ මේ විදිහටමයි. Unicode ගත්තම බිට් 16යි විතරයි. බිට් 16යි. ඒ කියන්නේ අනුලක්ෂණ 65536ක් පුළුවන්. 65536ක් පුළුවන්. මේකත් මේ විදිහට ලියලා බලුවා මේ 65536 එනවා. රයිට්. එතකොට BCD ASCII EBCD DIC සහ Unicode කියන ප්‍රධාන කේතක්‍රම 4 භාවිත වෙනවා පරිගණකය තුළ දත්ත නිරූපණය කරන්න. පරිගණකය තුළ දත්ත නිරූපණය කරන්න භාවිත වෙනවා. දවල් අපි පළවෙනි ප්‍රශ්න කියලා දෙනවා. පළවෙනි MCQ ප්‍රශ්නය තුළ සංඛ්‍යා පද්ධති හා කේතක්‍රම සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශ තුළින් නිවැරදි වන්නේ. ඒකට සංඛ්‍යා පද්ධති සහ කේතක්‍රම සම්බන්ධයෙන් දින දින ප්‍රශ්න තුළින් නිවැරදි වෙන්නේ මොකක්ද කියලා හදලා දෙනවා. පළවෙනි ප්‍රශ්නේ MCQ උත්තරේ තමයි පිටුරේ ලියලා දෙනවා. සංඛ්‍යා 8ක් සහිත සංඛ්‍යා පද්ධතියක පාදය 9 වේ. සංඛ්‍යා 8ක් සහිත සංඛ්‍යා පද්ධතියක පාදය 9 වේ කියලා. මම මෙතෙන්දී පොඩ්ඩක් සංඛ්‍යා පද්ධති ගැන මතක් කරලා ඉන්නම්. අපි ප්‍රධාන සංඛ්‍යා පද්ධති 4ක් කතා කරනවා. පළවෙනි එක ද්විමය, දෙවෙනි එක අෂ්ටමය, තුන්වෙනි එක දශමය,
දශමය 4 වෙනි එක ෂඩ් දශමය 4 වෙනි එක ෂඩ් දශමය. මේ විදිහට සංඛ්‍යා පද්ධති 4ක් අපේ විෂය නිර්දේශයට යටතේ අපි ඉගෙන ගන්නවා. හැබැයි සංඛ්‍යා පද්ධති 4ක් අපි ඉගෙන ගත්තට මෙතනින් කියවෙන්නේ නැහැ පරිගණකය තුළ භාවිතා වෙන්නේ හරියටම සංඛ්‍යා පද්ධති 4යි කියලා. අපි ඉදිරියට ජීවිතේ භාවිතා කරන සංඛ්‍යා පද්ධති 4යි කියලා. අපි කතා කරන්නේ සංඛ්‍යා පද්ධති 4ක් විතරයි. ඉතින් මේ ඊට වඩා සංඛ්‍යා පද්ධති ඉදිරියට ජීවිතේදී අවශ්‍යතාවය අනුව භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒතකොට ද්විමීය සංඛ්‍යා පද්ධතිය ගත්තොත් බිංදුව සහ එක කියන සංඛ්‍යා දෙකයි. ඒතකොට ද්විමීය සංඛ්‍යා පද්ධතිය තුළ භාවිතා වෙනවා සංඛ්‍යා දෙකක්. සංඛ්‍යා දෙකයි. බිංදුව සහ එක. අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය තුළ සංඛ්‍යා 8ක්, දශමය සංඛ්‍යා පද්ධතිය තුළ සංඛ්‍යා 10ක්, ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය තුළ සංඛ්‍යා 16ක් විදියට. ඒතකොට අපි සංඛ්‍යා පද්ධතියේ පාදයේ විදියට හඳුන්වන්නේ මෙන්න මේකම තමයි. එහෙනම් යම්කිසි සංඛ්‍යා පද්ධතියක තියෙන සංඛ්‍යා ගණන මේ පාදයට සමාන වෙනවා. ඒතකොට සංඛ්‍යා 8ක් සහිත සංඛ්‍යා පද්ධතියක පාද වෙන්න ඕනේ. අනිවාර්යෙන් 8 9 වෙන්න බෑ. හොඳයි. right. ඒතකොට නිවැරදි ප්‍රකාශන හල් දෙන එක වැරදි. ඊළඟට සංඛ්‍යාවක් දීලා තියෙනවා යන සංඛ්‍යාවේ වැඩිම හා අඩුම වෙස්සියගේ පිළිවෙලින්. right. අපි බලමු මොකක්ද සංඛ්‍යාව කියලා. අපිට දීලා තියෙනවා සංඛ්‍යාවක් 0.0.125යි 0.0.3.5 කියන සංඛ්‍යාව පූර්ණ සහ දශමය සංඛ්‍යා කියන ආකාර දෙකෙන්ම සමන්විතයි. මේකේ වැඩිම සහ අඩුම වෙස්සියගේ තමයි අපෙන් අහලා තියෙන්නේ. වැඩිම සහ අඩුම වෙස්සියගේ. දශමය සංඛ්‍යාවක් ගත්තාම අපි දැන් මම මේක සංඛ්‍යා දෙකකට කඩනවා. right මම මේක දෙකකට කඩා ගන්නවා. ඔයාලට දෙක අවබෝධ කර ගැනීමේ පහසුව සඳහා. පළවෙනි එක මේකේ තියෙන පූර්ණ සංඛ්‍යාව මම මෙතනින් වෙන් කර ගන්නවා 0.125 විදියට මම මේකේ පූර්ණ සංඛ්‍යාව වෙන් කරගන්නවා. දශම සංඛ්‍යාව වෙන් කරගත්තොත් දශම 0.0.3.5 විදියට මට වෙන් කරගන්න පුළුවන්. මම මේක වෙන් කරගත්තේ මේ ගාන හදද්දී එහෙම වෙන් කරගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඔයාලට මේ වෙසෙස් ස්ථානීය අගය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දෙන්න. පූර්ණ සංඛ්‍යාවක් ගත්තාම පූර්ණ සංඛ්‍යාවේ වම්පස, ඒ කියන්නේ මේ පැත්තේ පූර්ණ සංඛ්‍යාවේ වම් පැත්තේ ශූන්‍ය නොවන අගය. පූර්ණ සංඛ්‍යාවේ වම් පැත්තෙම තියෙන ශූන්‍ය නොවන අගය තමයි වැඩිම වෙසෙස් අගය වෙන්නේ. එතකොට ශූන්‍ය නොවන කියනකොට මේ බිංදු ගන්න බෑ. එහෙනම් මෙතන වැඩිම වෙසෙස් අගය වෙන්න ඕන මෙන්න මෙයා. මෙයා තමයි වැඩිම වෙසෙස් අගය. most significant value එක වෙන්න ඕන. තමයි අපි කියනවා MSD most significant digit එක වෙන්න පුළුවන් එක. ඒ වගේම තමයි පූර්ණ සංඛ්‍යාවක අවම වෙසෙස් අගය පූර්ණ සංඛ්‍යාවක අවම වෙසෙස් අගය වෙන්න ඕන දකුණු පස කෙළවරේම තියෙන අගය. අපි හිතුව මෙතන මෙහෙම බිංදු තිබුණා කියලා. මොනොත් ඒ බිංදුව අඩු වෙසෙස් අගයක් වෙනවා. හැබැයි මෙතන මෙහෙම බිංදුවක් නැහැ. ඒතකොට මෙතන මේ පූර්ණ සංඛ්‍යාව සලකුවාම අවම වෙසෙස් අගය වෙන්න ඕන 5. මේක තමයි less significant digit එක වෙන්න ඕන. ඊළඟ මම දශම සංඛ්‍යාව ගැන කතා කරනවා. මම මේ කියලා දෙන්නේ පූර්ණ සංඛ්‍යාව සහ දශම සහිත සංඛ්‍යාවක අඩුම සහ වැඩිම වෙසෙස් අගය ගන්න. දශම සහිත සංඛ්‍යාවක් ගත්තාම දශම සහිත සංඛ්‍යාවේ මේ දශම තිතෙන් පිටිපස්සේ දකුණු පද ඈතින්ම තියෙන මේ දකුණු පැත්තේ ඈතින්ම තියෙන බිංදුව නොවන අගය ශූන්‍ය නොවන අගය කියන්නේ මෙයානේ බිංදුව නොවන අගය එයාට අපි කියනවා less significant digit එක. ඒ කියන්නේ අවම වෙසෙස් අගය කියලා. එතකොට මෙතන දශම තිතෙන් පිටිපස්සේ තියෙන ඊට පස්සේ අපි කියනවා වැඩිම වෙසෙස් අගය තෝරාදී දශම තිතෙන් පිටිපස්සේ තියෙන දශම තිතට ආසන්නම ශූන්‍ය නොවන අගය. එතකොට දශම තිතට ආසන්නයම තියෙන්නේ මෙයා. එයා ශූන්‍ය නෑ නෑ එයා ගන්න බෑ. ඊට පස්සේ තියෙන්නේ මෙයා. එයාත් ශූන්‍ය නෑ එයා ගන්නත් බෑ. ඒකට දශම තිතට ආසන්නයේම ශූන්‍ය නොවන අගය මෙයා. එහෙනම් මේක තමයි most significant digit එක වෙන්නේ. හැබැයි මම මේ කියලා දුන්නේ පුතේ පූර්ණ සංඛ්‍යාවක් සහ දශම සංඛ්‍යාවක් කියන සංඛ්‍යාව වෙන වෙනම මේ අවම සහ උපරිම වෙසෙස් අගය ගන්න නැහැ. ඒතකොට මේක මේ ප්‍රශ්නෙට වළංගු නෑ. මේ ප්‍රශ්නෙට මේ කතාව වළංගු නෑ. right. ඒතකොට මෙතන මේ අපිට මේ දීලා තියෙන අගය ගත්තාම මේකේ පූර්ණ සංඛ්‍යාව සහ දශම සංඛ්‍යාව කියන දෙකම තියෙනවා. එහෙනම් අපිට මුලින්ම හොයන්න පුළුවන් වැඩිම වෙසෙස් අගය දශම තිතෙන් වම් පැත්තේ වම් පසට වෙන්න ඈතින්ම තියෙන ශූන්‍ය නොවන අගය මෙයා අපිට ගන්න පුළුවන් most significant digit එක විදියට. එතකොට අනිත් පැත්තෙන් දශම සංඛ්‍යාව සලකලා දශම තිතෙන් පිටපස ඈතින්ම තියෙන ශූන්‍ය නොවන අගය අපිට ගන්න පුළුවන් less significant digit එක විදියට. එතන MSD කියන්නේ 1, LSD කියන්නේ 5. right. එතකොට මෙතන කියලා දෙනවා ඝන සංඛ්‍යාවේ වැඩිම සහ අඩුම වෙසෙස් අගය පිළිවෙලින් පික හා බිංදුව වේ. එතකොට බිංදුව වෙන්න බෑ නේද? එකත් වැරදි. ඊළඟ දින තියෙනවා
ශබ්ද සමේකේතයක් කියන අගය සහිත වර්ණය RGB අගය හා දෙන්න. හොඳ ප්‍රශ්නයක්. දැන් අපිට දීලා තියෙනවා hash 87යි 1f 78 කියන ශබ්ද සමේකේතය. ඒකට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉදිරියේ මේ ඉස්සරහට hash සංකේතය හෝ මේ hash සංකේතය හෝ and h යොදලා තියෙනවා නම් ඒකෙන් කියන්නේ වර්ණයක් කියන එක. and h යොදලා තියෙනවා නම් ඒකේ වර්ණයක්. hash හෝ and h. hash හෝ and h නදන් නැතුව කියනවත් අපිට ශබ්ද සමයකකින් වර්ණයක් නිරූපණය කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන් ශබ්ද සමයකකින් වර්ණයක් නිරූපණය කරද්දී hash සංකේතය හෝ and h සංකේතය යෙදීම අනිවාර්යයි කියන එක මතක තියාගන්න. right. එතකොට මෙතන hash සංකේතය යොදලා තියෙනවා. right. hash සංකේතය යොදලා තියෙනවා. දැන් අපි කරන්න ඕන මෙන්න මේ සංඛ්‍යා ටික මෙතන අනිවාර්යෙන්ම සංඛ්‍යා 6ක් තියෙන්න ඕන. 1 2 3 4 5 6 සංඛ්‍යා 6ක් තියෙන්න ඕන. මේ සංඛ්‍යා 6 RGB වලට වෙන් කරනවා. සංඛ්‍යා 6 RGB වලට වෙන් කරද්දී RGB වලට වෙන් කරද්දී පළවෙනි සංඛ්‍යා යුගල මේ මෙයා. ඒ තමයි R. ඊළඟ සංඛ්‍යා යුගල ඒක තමයි G. යන්න. ඊළඟ සංඛ්‍යා යුගල තමයි blue වෙන්නේ. ඒතකොට red කියන්නේ 87. green කියන්නේ 1f කියන එක. blue කියන්නේ 78. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕන ඔයාලට පුළුවන් වෙන්න ඕන ශබ්ද සමේකේතයක් විදියට hash ලකුණ හෝ nh කියන සංකේතය යොදා මේ දෙකෙන් කැමති එකක් යොදලා අපිට දීලා තියෙන ශබ්ද සමේකේතය තුළ red කියන්නේ මොන සංඛ්‍යා යුගලයේද green කියන්නේ මොන සංඛ්‍යා යුගලයේද blue කියන්නේ මොන සංඛ්‍යා යුගලයේද කියලා මේ විදිහට පිළිවෙලින් වෙන් කරගැනීමේ හැකියාව ඔයාලට තියෙන්න ඕන. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් සම්මාන පෙළ විභාගෙදී මේ පාර අපිට එන්න පුළුවන්. එතකොට මේක වෙන් කරගත්තා. දැන් අපිට තියෙන්නේ RGB අගයන් මෙතන දීලා තියෙන ඊළඟ දශමයක් ගන්න. අපිට මේක දශමය කරන්න වෙනවා. මේ සංඛ්‍යාවල් දශමය කරගන්න වෙනවා. දශමය කරද්දී ශබ්ද සමය සංඛ්‍යාවක් දශමය කරන්න. ෂඩ් දශමය සංඛ්‍යාවක් දශමය කරද්දී අපිට පාවිච්චි කරන්න වෙනවා බර සාධකය. බර සාධකය. හොඳට මතක තියාගන්න වෙනත් සංඛ්‍යා පද්ධතියක ද්විමය වෙන්න පුළුවන් අෂ්ටමය වෙන්න පුළුවන් ෂඩ්දශමය වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් අපි මෙතෙක් කතා නොකරපු සංඛ්‍යා පද්ධතියක් වෙන්න පුළුවන් ඒ ඕනම සංඛ්‍යා පද්ධතියක් අපි එදිනදා ජීවිතේ පාවිච්චි කරන දශමය සංඛ්‍යා පද්ධතිය බවට පරිවර්තනය කරද්දී බර සාධකය පාවිච්චි කරන්න වෙනවා right මම බලන්න මම මේ 87 කියන එක බර සාධකය පාවිච්චි කරලා ෂඩ්දශමය කරගන්න විදිහ right මම මේ පොඩ්ඩක් මෙහෙම ලියා ගන්නවා 87 මෙහෙම ලියනවා 7 8 ගුණ කරනවා මේක ෂඩ්දශමයනේ 16 16 බිඳුව 16 1 ඔක තමයි බර සාධකය කියලා කියන්නේ right එතකොට අපි ඉස්සරහට යන්න 7 ගුණ කිරීම 16 බිඳුව කියලා කියන්නේ ඕනම සංඛ්‍යාවක බිඳුවේ බලය අගේ 1යි 1 8 ගුණ කිරීම 16 1 කියලා කියන්නේ 16මයි සමානයි පල්ලෙහායි ඉඳන් උඩට ලියනවා 8 වරක් 6 අපිට ගන්න පුළුවන් අපිට 8 වරක් චක්‍රය ඕන වෙනවා එහෙම 8 වරක් 1 8යි 2 16යි 3 24යි 4 32යි 5 40යි 6 48යි නටවර චක්‍රය මම ලියනවා 8 වරක් 6 48යි 8 4ක් ඉතුරුයි 8 වරක් 1 8යි 8යි 4යි 12යි 128යි right 128යි 7 වරක් 1 7යි එකතු කරනවා 8යි 7යි 15යි 5 එකක් ඉතුරුයි 2 1 3යි 135යි 10යි පාදයි right 135යි එතකොට මම දැන් මේක ක්ලීන් කරනවා මේ මට ඉඳ ගන්න ඕනේ කියලා වයිට් බෝඩ් එකේ 135යි එහෙනම් 87 16 පාදෙන් සමානයි 135ට 10 පාදෙන් right 10 පාදෙන් සමානයි ඊළඟ 1f කියන එකත් ඒ විදිහට 1f f කියන්නේ අපි දන්නවා 15 a කියන්නේ 10 b කියන්නේ 11 ඒ විදිහට f කියන්නේ 15 1 ගුණ කරනවා 16 බිඳුවෙන් ගුණ කරනවා 16 එකෙන් මොකද ශබ්ද සමයයක් දශමයක අද බර සාධකය පාවිච්චි කරනවා කියලා මම කිව්වා right එතකොට 15 ගුණ කිරීම 16 බිඳුව කියලා කියන්නේ අපිට මේක මෙතනින්ම ලියා ගන්න පුළුවන් 1යි
16 එක කියලා කියන්නේ 16යි. ඒක පහසුවෙන් ලියාගත්තාම එක්වරක් 16 16 පුතේ 15 වරක් 16 16 15 වරක් 1 15 වරක් 1 15යි. 15 වරක් 1 15යි. right? ඔය විදිහට ගත්තා. 6යි 5යි 11න් එකක් ඉතුරුයි. 1යි 1යි 2යි 21යි. right. sorry 31යි. 31යි. 6යි 5යි 11න් එකක් ඉතුරුයි. 1යි 1යි 2යි 3යි 31යි. right. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙතන ලියන්න පුළුවන් 31යි 10යි පාදේ. මෙතන 16 පාදේ 10යි පාදේ 31යි කියලා හදලා ලියුවා. right. ඊළඟ 78 කියන 16 පාද සංඛ්‍යාවක් මට ඒ විදිහටම පුළුවන් 8යි 8යි ගුණ කරනවා 16 බිඳුවෙන් ගුණ කරනවා 16 එකෙන් 16 බිඳුව කියන්නේ 1යි 16 එක කියන්නේ 16යි right අපිට ඕන වෙනවා 7 වරක් 6 හොයා ගන්න නැවත අපිට 7 වරක් 5 35යි 35යි 7යි 42යි 42යි 42න් 2 7ක් ඉතුරුයි 7 වරක් 1 7යි 7ක් ඉතුරුයි 7 වරක් 1 7යි 4යි 112යි 8 වරක් 1 8යි 8යි 2යි 10යි බිඳුව එකක් ඉතුරුයි 1යි 1යි 2යි 1යි 120යි. එතකොට අපි 78 කියන එක හොයාගත්ත 120යි. 120යි. 10 පාද. right එතකොට මේක 16 පාදෙන්නේ. දැන් RGB අගයන් වල ෂඩ්දශමයේ අගයන් තමයි මේ තියෙන්නේ. අපි ඒක පරිවර්තනය කරලා දශමයේ අගයන් බවට 135යි 31යි 120. එතකොට red දශමයේ අගය ආකාරයෙන් ගත්තොත් 135ක්, green 31ක් සහ blue 120ක්. එතකොට අපිට මේ පිළිතුර නිවැරදි ඔයාලට පේන ඇති මෙතන යන අගය සහිත වර්ණය RGB අගය 135 31යි 120 විය යුතුයි කියලා. එතකොට පළවෙනි එකේ තුන්වෙනි පිළිතුර අපිට නිවැරදි පිළිතුරක් විදිහට ගන්න පුළුවන්. අපි හතරවෙනි පිළිතුරක් දරුවොත් චීන ජපාන් සිංහල ජපාන් චීන වැනි භාෂා නිරූපණයට BCDIC කේතකමේ භාවිතා කරනවා කියලා තියෙන එක වැරදි. මොකද විවිධ භාෂා පරිගණක තුළ නිරූපණය කරන භාවිතා කරන යුනිකෝඩ් කියන කේතක්‍රමය අවසාන කේතක්‍රමය EBCDIC පාවිච්චි කරේ මහා පරිගණක තුළ දත්ත නිරූපණය කරන්න. ඒතකොට මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි එකේ තුන්වෙනි පිළිතුර. පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. right දෙවෙනි ප්‍රශ්නෙට යනවා. දැන් හරිනම් අර ඔයාලා ලියපු කොලේ හරි දාගන්න. පරිගණක ජාලයක් කරා වෙනත් පරිගණක ඇතුළු වීමේදී මුරපදයක් යෙදීමට සිදුවේ. එහි අරමුණ වන්නේ පරිගණක ජාලයක් කරා වෙනත් පරිගණකයකට ඇතුළු වීමේදී පාස්වර්ඩ් එකක් ඇතුළත් කරනවලු මුරපදයක් ඇතුළත් කරනවලු ඒකේ අරමුණ වෙන්නේ පරිගණක ජාලය භාවිත කරන සියලු දෙනාටම සමාන ප්‍රතිලාභ සැපයීම වැරදි. අනවසරයෙන් පරිගණකයට ඇතුළු වීම වැළැක්වීම තුළින් පරිගණකයේ ආරක්ෂාව ඉහළ නැංවීම හරි. පරිගණක ජාලයේ වේගය වැඩි වෙන්නේ නැහැ පාස්වර්ඩ් එකක් දැම්ම කියලා. ජාලය තුළ පරිගණක එකිනෙක වෙන් කර අඳුර ගන්නත් බෑ පාස්වර්ඩ් එකකින්. එහෙනම් අනවසරයෙන් පරිගණක තුළ ඇතුළු වීම තුළින් පරිගණකයේ ආරක්ෂාව ඉහළ නැංවීම කියන එක දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි පිළිතුර. දෙකේ දෙක. right. ලෝක ප්‍රථම දත්ත ආදානය සුරකීම හා ප්‍රතිදාන උපක්‍රමය වන සිදුරුපත් පළමුව භාවිතා කරන ලද්දේ. සිදුරුපත් මුලින්ම දත්ත ආදානය සුරකීම. ඒතර ලෝක ප්‍රථම දත්ත ආදානය සුරකීම හා ප්‍රතිදාන උපක්‍රමය වන සිදුරුපත් පළමුව භාවිතා කළේ කවුද කියලා අහන්න. right. එතකොට අපි දන්නවා මීට අවුරුදු 5000කට කලින් බිහිවෙච්ච ඇබකසය ලෝකේ පළවෙනි ගණිත සංකල්ප භාවිත වෙච්ච උපකරණ විදිහට තමයි කලකන්නේ. ඒ ඇබකසය ගණිතමය සංකල්ප සඳහා ගණනය පහසු කර ගැනීම සඳහා භාවිත වෙච්ච උපකරණයක්. ඊට පස්සේ යාන්ත්‍රික ගණිත කර්ම කරන්න පුළුවන් ඇඩින් මැෂින් එක බ්ලේස් පැස්කල් නිර්මාණය කරන්නේ 1642 දී. එතනින් පස්සේ අපි කතා කරා ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම් විසින් මේ බ්ලේස් පැස්කල් හදපු ඇඩින් මැෂින් එක සංවර්ධනය කරනවා. සංවර්ධනය කරන 1674 දී සංවර්ධනය කරලා ගුණ කිරීම සහ බෙදීමක් සිදු කරන්න පුළුවන් තත්ත්වයට පත් කරගන්නවා. එතනින් පස්සේ අපි දකිනවා මේ ලෝකේ දත්ත ආචරණය කිරීමේ තාක්ෂණයක් වෙන සිදුරුපත්
නිර්මාණය කරන්නේ ජෝසප් ජැක්වාඩ් කියන ප්‍රංශ ජාතික විද්‍යාඥයාගේ අතින්. හැබැයි මේ ජෝසප් ජැක්වාඩ් මේ සිදුපත් තාක්ෂණය භාවිත කරන්නේ පරිගණකයකට දත්ත ආදානය කරනවා, සකස් කරනවා, ප්‍රතිදානය කරනවා නෙමෙයි පුතේ. මේ සිදුපත් තාක්ෂණය භාවිත කරලා රෙදි වියන යන්ත්‍රයක රෙදිවල රටාමවන ක්‍රමවේදයක් තමයි මෙයා හඳුන්වලා දෙන්නේ. ඒතකොට ජෝසප් ජැක්වාඩ් සිදුපත් තාක්ෂණය භාවිත කරන්නේ රෙදි වියන යන්ත්‍රයක් සඳහා. හැබැයි මේ ජෝසප් ජැක්වාඩ්ගේ සිදුපත් තාක්ෂණය පරිගණකයක් සඳහා අරගෙන ඉන්නේ අපි කතා කරන පරිගණකේ පියා විදියට අපි හඳුන්වන චාල්ස් බැබේජ් විසින් පරිගණක පියා විදියට අපි විද්‍යාවලිය දෙන හඳුන්වන චාල්ස් බැබේජ් තමයි මේ ජෝසප් ජැක්වාඩ්ගේ සිදුපත් තාක්ෂණය දත්ත ආදානය සකස් කිරීම ප්‍රතිදානය ආචරණය වගේ දේවල් සඳහා භාවිත වෙන්නේ. ඒතකොට මෙතන ප්‍රශ්නය අහලා තියෙන විදියට මෙයා අහලා තියෙන්නේ සිදුරුපත් පළමුව භාවිත කරන්නේ මොකටද කියලා. එතකොට සිදුරුපත් උපක්‍රමයේ මුලින්ම භාවිත කරන්නේ මෙතන අහලා තිබුණා පරිගණකයක් සඳහා. පරිගණකයක් සඳහා භාවිත වීමක් ගැන නෙමෙයි අහලා තියෙන්නේ. මෙතන අහලා තියෙන්නේ සිදුරුපත් තාක්ෂණය පළමුව භාවිත කළේ මොකටද කියලා. ඒකට අපිට ගන්න වෙන්නේ ජෝසප් ජැක්වාඩ් විසින් නිර්මාණය කරන ලද රෙදි වියන යන්ත්‍රය සඳහා කියන කතන්දරේ. ඒකට ඒකේ තුන්වෙනි එකේ දෙවෙනි පිළිතුර තමයි අපිට නිවැරදි පිළිතුරක් විදියට ගන්න. හැබැයි මෙතන අහලා තිබුණා දත්ත ආදානය සුරැකීම ආචරණය සඳහා සිදුරුපත් භාවිත කළේ පළමුව සිදුරුපත් භාවිත කළේ කවුද කියලා අපිට එතෙන්දි කියන්න වෙනවා මේක භාවිත කරේ චාල්ස් බැබේජ් කියලා. හැබැයි මෙතන මේ අහලා දෙන ප්‍රශ්නේ විදිහට සිදුරුපත් පළමුව භාවිත කරේ ජෝසප් ජැක්වාඩ් විසින් රෙදි වියන යන්ත්‍රයක් නිර්මාණය කිරීම. ඒක තුන්වෙනි ප්‍රශ්නේ දෙවෙනි පිළිතුර තමයි අපිට නිවැරදි පිළිතුර විදිහට ගන්න වෙන්නේ. 4. Unimac IBM 701 ENIAC වැනි අධික තාපයක් නිපදවන මන්දගාමී විශාල පරිගණක අයත් උනේ පළවෙනි පරිගණක පරම්පරාවට. අපි දන්නවා පරිගණක පරම්පරාව ගැන කතා කරද්දී පළමු දෙවන තුන්වන හතරවන සහ පස්වන පරිගණක පරම්පරාව ගැන කතා කරද්දී මේ පළවෙනි පරිගණක පරම්පරාව තමයි අධික තාපයක් නිපදවන විශාල පරිගණක තිබුණේ. ඒක ගොඩක් මන්දගාමී පරිගණක තමයි රික්ටර් වල භාවිත කරලා සිදුපත් තාක්ෂණ භාවිත කරලා ක්‍රියාත්මක වෙච්ච පරිගණක. 5. පිටු විශාල සංඛ්‍යාවක් සහිත පොතක් ඉක්මනින් පරිලෝකනය කර වදන් සැලසුමක් වෙත ලබා ගන්න සංස්කරණය කළ යුතු ඇත. සංස්කරණය කරන්න පරිලෝකනය කරන ලද ලේඛනයක් සංස්කරණය කරනවා නම් අපිට ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් හොඳම උපකරණය තමයි ප්‍රකාශ අක්ෂර සංජානනය. OCR එක 10 වසර දෙවෙනි පාඩමේ ආදාන උපාංගය යටතේ සුපරීක්ෂක යටතේ අපිට කතා කරන්න තියෙනවා ප්‍රකාශ අක්ෂර කියවනේ එහෙමත් නැත්නම් ප්‍රකාශ අක්ෂර සංජනනය ගැන. ඒතකොට මෙන්න මේ ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන්ස් කියන OCR කියන උපකරණය තමයි අපිට ලේඛනයක තියෙන අක්ෂර වෙන වෙනම පරිගණකයට ආදානය කරලා සංස්කරණය කරන්න පුළුවන් විදියට ආදානය කර ගැනීමට භාවිත කරන්න වෙන්නේ. රයිට්. ඊළඟට අහලා තියෙනවා පාදයක් වෙන තාර්කික පරිපථය සලකන්න. පහත තාර්කික පරිපථයේ කුමන අතුරින් කුමක් ඉහත තාර්කික පරිපථයට තුල්‍ය වේද කියලා අහලා තියෙනවා. රයිට්. තාර්කික පරිපථ අපේ 10 වසරේ 4 වෙනි පාඩම අපිට දීලා තියෙන සර්කිට් එක මම යන්නදොත් A B C කියලා ආදාන තුනක් අරන් තියෙනවා. B ආදානය සහ A ආදානය මේ විදිහට AND ද්වාරයකට, නැවතත් B ආදානය සහ C ආදානය මේ විදිහට AND ද්වාරයකට. මේක නැවතත් මෙහෙම අරන් ගිහලා මේ තුනම මේ විදිහට O ද්වාරයකටත් ලබා දීලා තියෙනවා. right. ඉතින් මම සාමාන්‍යව උසාරණ යන්න විශේෂක් කියලා නම් කරලා තියෙනවා. ඉතින් අහලා තියෙන්නේ මෙන්න මේ කියන තාර්කික පරිපථයට සමාන වෙන තුල්‍ය වෙන පරිපථ මොනවද කියලා. right. එතකොට අපි මේ පරිපථ දෙකක් එකිනෙක තුල්‍ය වෙනවද කියලා බලන්න ඕන. සමාන ආදාන වලට සමාන ප්‍රතිදානයක් ලබා දෙනවද කියලා බලන්න. සමාන ආදානයට සමාන ප්‍රතිදානයක් ලබා දෙනවා නම් තමයි පරිපථ දෙකක් තුල්‍ය වෙන්නේ. ඒක සමාන වෙන්නේ. එතකොට අපි මෙතනින් සත්‍යතාවක තුලින් තමයි අපිට මේ තුල්‍යතාවය හඳුනගන්නේ. මේ හැම පරිපථයකටම සත්‍යතාවක ඇඳලා බලන්න වෙනවා. මේ හැම පරිපථයකටම අපිට සත්‍යතාවක ඇඳලා බලන්න වෙනවා මේ වැඩේදී. ඉතින් අපි මේ හතරටම දැන් අපි දන්නවා ආදාන තුනක් තියෙනවා කියන්නේ රූල් 16ක් තියෙනවා. රූල් 16ක සත්‍යතාවක තමයි ඇඳලා බලන්නේ. ඉතින් මේ හැම පරිපථයකම සත්‍යතාවක වඳින්න කියොත් අපිට ඒක තමයි ලොකු කාලයක් යනවා. ඒතර මෙතෙන්දී අපි ගෙස් කරන්න ඕන, අනුමාන කරන්න ඕන මොන වගේ පරිපථයක්ද මේ වැඩේට හරියන්නේ කියලා මෙතනින් අපි මුලින් අනුමානයක් ගන්න ඕනේ. අනුමානය තුලින් තමයි මේක
ගොඩනැගීම වඩාත් නිවැරදි වෙන්නේ. හැබැයි මේ පේපර් එකකට ප්‍රශ්න සාකච්ඡා කරන මොකද විදිහට මට මෙතන එහෙම අනුමාන කරන එක වැරදි. ඒ කියන්නේ මම මේ අතරටම සත්‍යතාවක් වඳින්න උත්සාහ කරනවා. හැබැයි ඔයාලා විභාගෙදී මේකෙන් ගෙස් කරන්න මේකද කියලා ගෙස් කරලා මේකට අදාළ සත්‍යතාව ඔයාලා කොහොමද අඳින්න ඕන. මේ අදාළ කාර්ය පද්ධතිවල සත්‍යතාව ඔයාලා අපි හිතමු මම මේක ගෙස් කරනවා කියලා ඉස්සෙල්ලා ඒකට අඳලා බලන්න. ඒක නිවැරදි නැත්නම් ඊළඟට ඔයා දෙවෙනියට ගෙස් කරන එක අඳලා බලන්න. මේ විදිහට කරන්න ඕනේ. හැබැයි මම මෙතෙන්දී මේ හැම පරිපතයකම සත්‍යතාව ගොඩනගනවා. මම මුලින්ම මෙන්න මේ පරිපතයේ සත්‍යතාව ගොඩනගනවා. ඒ කියන්නේ අපේ ප්‍රශ්නේ තියෙන ඒ කුමක් කවුරුත් කරගන්නවා right. ඒකට ආදාන A B C සහ Z කියලා මම ගත්තොත් ප්‍රතිදානය මම වගුව නිර්මාණය කරපු මේ විදිහට කයි ආදාන තුනක් තියෙනවා කියන්නේ පුතේ දෙකේ තුන්වෙනි බලය සමානයි දෙක ගුණ කිරීම 2 ඒ කියන්නේ 8යි. මුල් 8ක් ගන්න ඕනේ. ඒතර 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මම මුල් 8ක් ඇදගත්තා. මම මේකේ ආදානයන් ලකුණු කරොත් ඔයාලට ආදානයන් ලකුණු කරගන්න දේශම ක්‍රමය තමයි මේ විදිය. 8ක් තියෙනවනේ. 8ත් එකෙන් විදුවම 4යි. එහෙනම් බිංදු 4යි. එකේව 4යි. ඊළඟ බිංදු 2යි. ඒව 2යි. බිංදු 2යි. ඒව 2යි. ඊට බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි එක විදිහට ගන්න. right. දැන් ඉස්සරගේ අගය හොයන්න නම් මම ඉස්සරගේ අගය හොයන්න මට මේකට තව අවශ්‍ය වෙන ස්ටෙප් මම මේකට අදාළ බුලි විච ප්‍රකාශනය ලියන්න ඕන ඔක්කොම මොකද? එතකොට මෙතන මේක ගුණ කිරීමක් කියන්නේ ඩොට් එකක් මේක ඩොට් එකක් මේක ප්ලස් එකක් මම කියලා දෙලා දෙනවා. මෙයාගේ ආදාන එකක් A මෙයාගේ එක පැත්තක A ඩොට් අනිත් පැත්තකින් ඉන්නේ B මෙතන එක පැත්තකින් B පුතේ B ඩොට් මේ පැත්තෙන් C මේ පැත්තෙන් C මයි මෙතන අපි ලියන්න ඕන A ඩොට් B වාරයක් ප්ලස් B ඩොට් C වාරයක් ප්ලස් C පරිසර් සමාන වෙන්නේ මෙන්න මේ ගෝලීය බීජ ප්‍රකාශනයට. ඒතකොට මට මෙතන මේක තුල තව ස්ටෙප්ස් කීපයක් ගන්න වෙනවා. නැත්නම් මට මේ සත්‍යතාව පොඩි විදිහට ගන්න බෑ. මම මුලින්ම A ඩොට් B ගන්න වෙනවා. A ඩොට් B ගන්න වෙනවා. ඊට පස්සේ මම ගන්න වෙනවා B ඩොට් C ඊට පස්සේ තමයි මම ගන්න වෙන්නේ A ඩොට් B වාරයක් ප්ලස් B ඩොට් C වාරයක් ප්ලස් C එක ගන්න වෙනවා. right. ඉතනට වඩා ටිකක් ලොකු වැඩක්. මුලින්ම A ඩොට් B ගන්නවා කියන්නේ මෙයා මෙයාගෙන් ගුණ කරන්න ඕන. ඔයාලට පුළුවන් මේ විදිහට මෙහෙම ඇඟිලි දෙක තියාගෙන මේක ගුණ කරන්න. බිංදුවයි බිංදුවරක් බිංදුව බිංදුවයි බිංදුවරක් එක බිංදුවයි බිංදුවරක් එක බිංදුවයි කරක් බිංදුව බිංදුවයි බිංදුවයි එක්වරක් එක එකයි එක්වරක් එක එකයි. right. B ඩොට් C ඒ විදිහට මේ විදිහට ගුණ කරන් යන්න පුළුවන්. බිංදුවයි 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 කරක් එක එකයි බිංදුවයි 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 එකයි. right. ඊට පස්සේ මේ තුන් දෙනාම එකතු කරන්න ඕන. මේ තුන් දෙනා B ඩොට් C මේ තියෙන්නේ BC කියන මෙතන C. බිංදුවයි 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 එකයි බිංදුවයි එකයි එකයි බිංදුවයි එකයි බිංදුවයි එකයි බිංදුවයි එකයි එකයි එකයි. right. ඔය විදිහට ප්‍රතිදානය මේක තමයි අපිට මේ පරිපතේ ගන්න පුළුවන් ප්‍රතිදානය. right. මට දැන් මේ බෝඩ් එකේ ඊටමදි. ලොකු වයිට් බෝඩ් එකක් තිබුණා හරිය ඔයාලට හැබැයි කොලේ ඉඳ තියෙන හින්දා ඔයාලට කොලේ මේක නැවත නැවත ගන්න පුළුවන්. ඒකෝට බෝඩ් එකේ ඊටමදි හින්දා මම මෙන්න මේ ඉසර්ගේ ප්‍රතිදානය විතරක් මේ පැත්තෙන් ලියා ගන්නවා. ඉසර්ගේ ප්‍රතිදානය බිංදුවයි එකයි බිංදුවයි බිංදුවයි එකයි බිංදුවයි එකයි බිංදුවයි එකයි කියනක මම මේ කෙලවරෙන් ලියාගත්තා. මොකද මට මේක ක්ලීන් කරගන්න ඕන මේක මහන්න ඕනේ හින්දා. ඔක්කොම ගන්න ඕනේ නැහැ. මම මෙතන කරන් කරයි මහන්නේ. මම
දීලා තියෙන මෙන්න මේ ගැටලුවට අදාළව මේකට අදාළව ප්‍රතිදානය හොයාගත්තා. ආත් සමාන ආදානයන් සඳහා. ඒතකොට ඊළඟ ගණන වලටත් අපි මේ විදිහට ගන්නවා. ඊළඟට පළවෙනි ප්‍රශ්න ගත්තොත් පළවෙනි පිළිතුර ගත්තොත් මෙන්න A B C කොහොම ගත්තොත් අපි මුලින්ම මේකට බුද්ධි විද්‍ය ප්‍රකාශනය ලියන්න ඕන. A.B ඊට පස්සේ A.B වාරයක් plus C. right කොහොම බුද්ධි විද්‍ය ප්‍රකාශනය ලියුවා. ඒතර බුද්ධි විද්‍ය ප්‍රකාශනයේ තියෙන දැන් ආදාන තුන හරි මම තුන කියලා ලියා ගන්න ඕනේ. මෙතන ලියනවා A.B ඊට පස්සේ A.B වාරයක් plus C. A.B කියන කල ඉස්සෙල්ලා වගේමයි බිඳුවරක් බිඳුවයි කරාට එකයි කරාට දෙකයි. right? ඒතර මේ A.B ට එකතු කරන්න ඕන C. බිඳුවයි එකතු කරාම බිඳුවයි 1.1 right. අපිට පළවෙනි පිළිතුරෙන්ම මේකෙන්ම අපිට නිවැරදි පාඩ පේනවා මේක සහ මේක සමාන වෙනවා නිවැරදි පිළිතුර මොකක්ද කියලා ලැබුණා. සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට මේ වගේ ලොකු සංකීර්ණ ගැටලු විසඳන්න තියෙන MCQ ප්‍රශ්නකදී ගොඩක් දුරට පළවෙනි හෝ දෙවෙනි පිළිතුරෙන් නිවැරදි පිළිතුර ලැබීමේ සම්භාව්‍යතාවය වැඩි. මොකද දරුවෙක් මේ ගැටලුව විසඳන්න දැන් අපි දන්නවා මේ විදියටම ඊළඟ තාර්කීය ద్వාර සඳහා සත්‍යතාවක නිර්මාණය කරන්න ඕන. ඒ සඳහා ලොකු කාලයක් ගත වෙන හින්දා ගොඩක් වෙලාවට මේ වගේ සංකීර්ණ ගැටලුවකදී පළවෙනි පිළිතුරෙන් හෝ දෙවෙනි එකෙන් පිළිතුර ලැබීමේ හැකියාවක් තියෙනවා. right. එතකොට දෙවෙනි එක තමයි පළවෙනි එක තමයි නිවැරදිම පිළිතුර. එතකොට 6 1 නිවැරදි. හැබැයි මම තව ඊළඟ එකක් ගොඩක් අය මේකේ උත්තර දීලා ඇත්තේ දෙවෙනි පිළිතුර කියලා. මොකද බැලුමට මේක සමාන වෙනවා කියලා ඔයාලා හිතනවා. මේ දෙවෙනි එක කියලා හිතනවා. right. ඒක තමයි දෙවෙනි එකට අදාළව සත්‍යතාවක ගොඩනගනවා. පාඩමේ පෙන්නන්න ඕන නිසා මම දෙවෙනි එකට අදාළව ගොඩනගනවා. ඒතකොට දෙවෙනි එක A B C එහෙමනේ. ඒතකොට මේකට අදාළ බෝඩි විද්‍ය ප්‍රකාශනය ලිව්වොත් එක ඩොට් එකක් එහෙනම් A.B.C එක ප්ලස් එකක් A.B.C වාරයක් plus C. right. එතකොට A.B.C හොයාගන්න වෙනවා. මේකම ක්ලීන් කරලා ගන්නවා. එතකොට මේක මම ගන්නවා A.B.C විදියට ගන්නවා A.B.C වාරයක් plus C. right. දැන් මේක සම්පූර්ණ කරොත් right බලන්න මේ තුන් දෙනා ගුණ කරන්න ඕන. බිඳුවයි කොරක් එක එකයි කොරක් එක එකයි. right. දැන් මේකට මේක එකතු කරන්න ඕන. මේකට මෙහා එකතු කරනවා. C බිඳුවයි කරාම බිඳුවයි එක එකයි බිඳුවයි එක එකයි බිඳුවයි එක එකයි ප්‍රාර වෙනවා මේක ටික සමාන වෙන්නේ නැහැ සම්පාද වෙන්නේ නැහැ මේ ටික මේ මුල් ටික සම්පාද වුණාම මෙතන එහා ටික සම්පාද වෙන්නේ නැහැ එහෙනම් මේ දෙක ගැලපෙන්නේ නැහැ එහෙනම් ගොඩක් අය අනුමාන කරනවා මේක දිහා පිටින් බලලා මේ වගේ ගැටලුවකදී මේක දිහා පිටින් බලලා මෙන්න මේ කියන ගැටලුවට මේක පිළිතුරක් වෙන නැති කියලා අනුමාන කරනවා හැබැයි ඔයාලට පැහැදිලි ඇති අපි ඒක තහවුරු කරගන්න ඕන සත්‍යතාවකවත් ඇසුරෙන් මොකද සමාන ආදානයන් සඳහා සමාන ප්‍රතිදානයක් ලබා දෙන්න ඕන හින්දා ඒතර සමාන ආදානයන් සඳහා සමාන ප්‍රතිදානයක් ලබා දුන්නේ පළවෙනි පිළිතුර තමයි ලැබෙන්නේ. එතකොට
මේ වගේ ගැටලුවක් සත්‍යතාවකවත් ඇසුරෙන් ඇරෙන්න අපිට වෙනත් ආකාරයකින් විසඳීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. right. ඊළඟ හතර තාර්කික ద్వාර සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය සාවද්‍ය වේද? ඒ කියන්නේ වැරදි වේද කියලා අහන්නේ. එක නැන් ద్వාරයේ හැසිරීම ඇන් ద్వාරයේ හැසිරීමට අනුපූරක වේ. හරි. ඇන් ద్వාරයේ හැසිරීමට අනුපූරක විදියට තමයි නැන් ద్వාරයේ හැසිරෙන්නේ. එතකොට ඇන් ద్వාරයන් දොත් මෙතේ A B Q කියලා A B Q කියලා මම ගත්තොත් සත්‍යතාවකයක් යනදොත් බිඳුවයි 1 කියලා මේක ගුණ කිරීමක් වගේ කියන්නේ බිඳුවරක් බිඳුව බිඳුවයි බිඳුවරක් එක බිඳුවයි කරා බිඳුව බිඳුවයි කරා එක එකයි නන්දවාරය ගත්තොත් උතේ මෙහෙම A B Q මේක ඩොට් එකේ ගුණ කිරීමේ ඩෑෂ් එකක් නැත්නම් ඩොට් එකේ ඩෑෂ් එකක් අපිට ගන්න වෙනවා A B A.B ඩෑෂ් මේක අපිට ගන්න වෙන්නේ A.B විදියටනේ. ඒකට මෙතන A.B right ඩොට් එකක් විදියට. මේක Q සමාන වෙන්නේ A.B dashed right. හරි. ගන්න. කියලා ගත්තොත් බිඳුවරක් බිඳුව මම මේක වෙනම ලියන්නම් මෙහෙම බිඳුවරක් බිඳුව බිඳුවයි බිඳුවරක් එක බිඳුවයි එකවරක් බිඳුව බිඳුවයි එකවරක් එකයි right ඒ මාළිවේ ගුණ කිරීම. ඒකේ අනුපූරකය ගන්නවා කියන්නේ මෙන්න මේකේ ප්‍රතිවිරුද්ධ. ඒ කියන්නේ බිඳුව නම් එක මොකද A.B ගේ ඩෑෂ් නේ එක බිඳුව right. එතකොට ඔයාලට පැහැදිලි ඇති අනුපූරකය කියන්නේ ප්‍රතිවිරුද්ධය කියන එක. මෙන්න මේ ලැබිච්ච ප්‍රතිදානයට ප්‍රතිවිරුද්ධයි මේක අනුපූරකය right. එතකොට ඇන් ద్వාරයේ අනුපූරකයේ විදිහට තමයි නැන් ద్వාරයේ හැසිරෙන්නේ. ඇන් ద్వාරයේ අනුපූරකයේ විදිහට තමයි නැන් ద్వාරයේ හැසිරෙන්නේ. තේරුණාද right. එතකොට ඇන් ద్వාරයේ නැන් ద్వාරයේ හැසිරීම ඇන් ద్వාරයට අනුපූරක වේ. ඒක හරි. y සමානයි ab dot cd කි ප්‍රතිදානය y සමානයි a dot p dot c dot d කි ප්‍රතිදානයට සමාන වේ කියලා තියෙනවා. y සමානයි a dot b වාරයක් dot c dot d right. ඊට පස්සේ මෙතනින් දීලා තියෙනවා y සමානයි a dot b dot c dot d කියලා right. මම මේක අඳොත් උදේ මේකට තාර්කික පරිපථයක් දෙන්න වෙන්නේ a b C D මේකේන ප්‍රතිදානය මේකට මේක. කරා මේක අඳින්න වෙන පුතේ තනි දාන මේක ద్వාරයක් විදියට A B ඔය විදියට right. එතකොට මෙන්න මේ පරිපථ දෙක අහලා තියෙන්නේ ප්‍රතිදානය දෙකේ ප්‍රතිදානයන් සමාන වෙනවද කියලා. तर ප්‍රතිදානයන් සමාන වෙනවද කියලා බලන්න අනිවාර්යයෙන් මේ දෙකට සත්‍යතාවක නිර්මාණය කරන්න වෙනවා. එතකොට A B C D කියලා අරගෙන ප්‍රතිදානය මම Q කියලා ගත්තොත් ප්‍රතිදානය Q කියලා අරගෙන මේක සත්‍යතාවක ඇඳලා මේකට මේකේ සමානතාවය බලන්න. එතකොට මෙතන A B C D කියලා ආදාන හතරක් තියෙන ඉඳ දෙකේ හතරවෙනි බලය සමාන වෙනවා 16ට. මේ සත්‍යතාව වගුව තුල මේක සඳහා නිර්මාණය කරන සත්‍යතාව විතර රූල් 16ක් තියෙනවා. එතකොට මට ප්‍රායෝගිකව මෙතන ඔයාලට මේක ඔප්පු කරලා පෙන්නන්න අමාරුයි. මොකද රූල් 16ක සත්‍යතාවක මට මේක අඳ ගන්න බෑ. ඒ වගේ සත්‍යතාවක දෙකක් කරලා මේක සමාන ගන්න වෙනවා. හැබැයි මේක සමානයි පුතේ. ඔයාලා දැන් මේක අඳලා බලන්න. හරි. මේකට අදාළව සත්‍යතාවක දෙක අඳලා බලන්න ඕනේ මේ දෙකේ සමානතාවය. right.
ඒකට සත්‍යතාව අවබෝධ නිර්මාණය කරනවා කියන එක 11 වසරේ ළමයෙකුට බොහොම සරල දෙයක්. ඉතින් ඒකින්ද මේක සත්‍යතාව අවබෝධ කරගන්න බලන්න පුතේ මෙතන සමානයි. ඒ කියන්නේ ඒකත් නිවැරදි. ප්‍රතිදානය සමාන වෙන්න ඕන. 3 ABCD ලෙස ආදාන හතරක් සහිත නෝද්වාරයකට ආදාන සියල්ලම තෘප්ත වන විට පමණක් ප්‍රතිදානයක් ලැබෙයි කියලා තියෙනවා. ඒකතර මේ ගාන වල හදලා බලන්න ඕන. ඊළඟට නෝද්වාරයක් ගැන කියලා තියෙනවා. නෝද්වාරයක් A B C D කියලා නෝද්වාරයක් වෙනවා. නෝද්වාරයේ එතකොට Q සමාන වෙනවා A B C D ගේ අනුකූලකයට සමාන. එතකොට ආදාන හතර සහිත නෝද්වාරයක ආදාන සියල්ලම තෘප්ත වෙනට පමණක් සුකලබේ කියලා දෙනවා. මම පොඩ්ඩක් මෙන්න මේ නෝද්වාරයේ ඔයාලට පහසු වෙන විදිහ වල දෙනවා. නෝද්වාරයක් නිර්මාණය වෙන්නේ O සහ not කියන ద్వාර දෙක එකතු වෙලා. ඒතකොට මේ තියෙන නෝද්වාරය මේක not එකක් කරා යවුවාම අපිට මේකේ නෝද්වාරය අද ගන්න පුළුවන්. ඒතකොට මෙතෙන් අපි ලියුවොත් A B C D. මෙතෙන්දී තමයි A B C D ගේ ප්‍රතිදානය ලැබෙන්නේ. එතකොට ආදාන හතරම තෘප්ත වෙනවා. මේ හතරම එක වෙනවා. එක දාන එක මේ විදිහට ගත්තොත් එක දාන එක අපි සලකන්නේ එකක් විදිහට. එකක් විදිහට. ඒක not එක හරහා යද්දි බිඳුව බවට පත් වෙනවා. එතකොට ABCD ලෙස ආදාන හතරක් සහිත නෝද්වාරයක ආදාන සියල්ලම තෘප්ත වෙනවා. මෙතන ප්‍රතිදානය වෙන්න ඕන මේ නෝද්වාරය හරහා යද්දි බිඳුව වෙනවා. මෙතන කියන්නේ එක වන විට පමණක් ප්‍රතිදානයක් ලැබෙයි. දැන් ප්‍රතිදානයක් ලැබිලා නැහැ නේ. බිඳුව කියන්නේ ශූන්‍යයි. මුකුත් ලැබෙන්නේ නැහැ කියන එක. ඒක වැරදි. එක වන විට පමණක් ප්‍රතිදානය ලැබෙයි. ඒක වැරදි. මෙතන එක නොවෙන මේක එක්කෙනෙක් එක නොවෙන තුන් දෙනාම බිඳුව මේ හතර දෙනාම බිඳුව ආදාන සියල්ලම ශූන්‍ය වන බිඳුව වන අවස්ථාවේ විතරයි. කියන්නේ ආදානයක් නොලැබෙන අවස්ථාවේ විතරයි ප්‍රතිදානයක් ලැබෙන්නේ. ඒකට මේක වැරදි. මම සාවාද්‍ය ප්‍රකාශය 3 හත්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි පිටුව තමයි සාවාද්‍ය ප්‍රකාශ වෙන්නේ. ඒතර ඊළඟ එකක් මම කියන්න හතරවෙනි එක නෝද්වාරය සහිත නෝද්වාරය තවත් මූලික ద్వාර සමග සංයෝජනය වීමෙන් සංයුක්ත තාර්කික ద్వාර නිර්මාණය වෙයි. ඔව් මේ O ద్వාරයත් එක්ක not එක එකතු වෙලා නෝද්වාරය නිර්මාණය වෙනවා. N ద్వාරයත් එක්ක not එක එකතු වෙලා NN ద్వාරය නිර්මාණය වෙනවා. එතකොට ඒකත් හරි. ඒතර සාවාද්‍ය ප්‍රකාශය හත්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි පිටුව. ඊළඟ දින වදන් සැකසුම් මුදුකාංගික පහත රූප සටහන දැක්වෙන්නේ අනුපිළිවෙලින් වදන් සැකසුම් මුදුකාංගික මේවෙන් අනුපිළිවෙලින් දැක්වෙන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ අන්ෝඩර් ලිස්ට් එකක්, ඕඩර් ලිස්ට් එකක් සහ මේ තියෙන්නේ සංකේත ලයිස්තුව, අංකිත ලයිස්තුව සහ බහුමට්ටමේ ලයිස්තුව. බහුමට්ටමේ ලයිස්තුව මල්ටි ලෙවල් ලිස්ට් කියන එක තමයි තියෙන්නේ. එතකොට මෙතන කියලා තියෙනවා පිළිවෙලින් දැක්වෙන්නේ කියන්නේ මොනවද කියලා. බුලට් ලයිස්තුව සංකේත ලයිස්තුවට අපි කියනවා බුලට් ලයිස්තුව කියලා. ඊළඟට තියෙන අංකිත ලයිස්තුවක්, ඊළඟට බහුමට්ටමේ ලයිස්තුවක්. එතකොට හතරවෙනි පිළිතුර. 8වෙනි MCQ ප්‍රශ්නෙට හතරවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. වදන් සැකසුම් ආශ්‍රයෙන් අපේ 6වෙනි පාඩම. 9 තුන්වන පරම්පරාවේ පරිගණක ලෝක සිදු සුවිශේෂී වෙනස වූයේ. පළවෙනි කියලා දෙනවා පරිගණක සඳහා ආදාන උපාංග ලෙස අතුරු පුරුව හා මූසිකය හඳුන්වා දීම. අපිට අපි පරිගණක පරම්පරාව ගැන කතා කරගෙන ඉතින් තුන්වෙනි පරිගණක පරම්පරාවේ තමයි පරිගණක ලෝකයේ ලොකුම වෙනස්කම් රාශියක් සිද්ධ වෙන්නේ. ඒතකොට පළවෙනි පරම්පරාවේදී රික්ත කණා පාවිච්චි කරා, සිදුරුපත් පාවිච්චි කරා. දෙවෙනි පරම්පරාවට එද්දී රික්ත කණා වගේ වල ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරා, සිදුරුපත් වෙනකොට චුම්බක තැටි සහ චුම්බක පටි භාවිතා කරා. හැබැයි තුන්වෙනි පරිගණක පරම්පරාවට එද්දී චුම්බක පටි කියන එක භාවිතයෙන් ඉවත් වෙමින් ඒ වෙනුවට ධාරිතාවය කියලා තැටි භාවිතාවට ආවොයි. ධාරිතාවය කියන තැටිය තමයි පුතේ හතරවෙනි පරම්පරාවේ දුඩ තැටිය බවට විකසනය වෙන්නේ. පස්වෙනි පරම්පරාව කියන්නේ උත්තර පරිගණක වල දුඩ තැටි විදිහට භාවිතා වෙන්නේ. එතකොට තුන්වෙනි පරිගණක පරම්පරාව කියන්නේ 1964 අතර මේ කාල වකවානු තුළ භාවිතා වෙච්ච තුන්වෙනි පරිගණක පරම්පරාව තමයි පරිගණක ලෝකේ සෑහෙන දියුණුවක් වෙච්ච පරම්පරාව.
එතකොට තුන්වෙනි පරම්පරාවේ අතුරු పూర్ව මූසිකයේ භාවිතයට ආව වගේම නූතනයේ අපි භාවිත කරන මෙහෙයුම් පද්ධතිය උපත සිද්ධ වෙන්නේ තුන්වෙනි පරිගණක පරම්පරාවේ. මෙහෙයුම් පද්ධති භාවිතය ආරම්භ වෙන්නේ තුන්වෙනි පරිගණක පරම්පරාවේ. ඒ වගේම පරිගණක මේ වැඩසටහන් නිර්මාණය කරන්න පරිගණක භාෂා නිර්මාණය වෙන්නේ තුන්වෙනි පරිගණක පරම්පරාවේදී. අපි 11 වේ පළවෙනි පාඩමේ ක්‍රම ලේඛනයේ අර්ථ පරිගණක භාෂාව ගැන කතා කරා. ඇස්කල් වගේ. ඒත් මේ පරිගණක භාෂා උපත සිද්ධ වෙන්නේ තුන්වෙනි පරිගණක පරම්පරාවේදී. එතකොට මෙතන කියන පරිගණක සහ ආදාන උපාංග ලෙස අතුරු పూర్ව මූසිකයේ එකතු වීම සුවිශේෂී ලක්ෂණයක්. අපි බලමු ඊටරේව ජාලකරණය කරන්න පටන් ගන්නේ හතරවෙනි පරම්පරාවේදී. එහෙනම් ඒක වැරදි. චිත්‍රකතුරු මොනත් එන්නේ හතරවෙනි පරම්පරාවේදී. දෘඪ දැකිය හඳුන්වලා දෙන්නේ හතරවෙනි පරම්පරාවේදී. ඒකට මේක නිවැරදි පිළිතුර 9 පළවෙනි පිළිතුර. 10. තොරතුරු සංනිවේදනයේදී මූලිකාංග 3යි. දැන් උදාහරණ මෙතන අපි සිත ගන්න සංනිවේදනයක් මම කතා කරනවා කාලා අහගෙන ඉන්නවා. ඒ මැදින් තාක්ෂණය භාවිත කරලා දෙනවා අන්තර්ජාලය වගේ තාක්ෂණික ක්‍රමවේද භාවිත කරලා දෙනවා. ඒතර මම ප්‍රභවය මේ භාවිත වෙච්ච සංනිවේදන මාධ්‍ය සංනිවේදන ක්‍රමවේදය මාධ්‍ය ඊළඟට අහන් ඉන්න ඔයාලා ග්‍රාහකයෝ. එතකොට මූලිකාංග තුන විදිහට අපිට ගන්න වෙන්නේ ප්‍රභවය මාධ්‍ය සහ ග්‍රාහකයා. දෙවෙනි පිළිතුර 10 2. 11 නියම සම්ප්‍රේක්ෂණ මාධ්‍යයක් නොවනුවේ. ඒතර සම්ප්‍රේක්ෂණ මාධ්‍ය ප්‍රධාන ආකාර තුනකට වෙන් කරන්නේ. ප්‍රධාන ආකාර දෙකකට වෙන් කරනවා. සම්ප්‍රේක්ෂණ මාධ්‍ය ප්‍රධාන ආකාර දෙකයි. එකක් නියම මාධ්‍ය අනිත් එක නියම නොවන මාධ්‍ය. නියම මාධ්‍ය සහ නියම නොවන මාධ්‍ය. ඉංග්‍රීසියෙන් අපි කියනවා guided කියලා. අපිට තවත් කියන්න පුළුවන් wired කියලා. අනිත් එක wireless කියනවා. ඒ කියන්නේ unguided. right සම්ප්‍රේක්ෂණ මාධ්‍ය ප්‍රධාන ආකාර දෙකකින් නිර්මාණය වන මාධ්‍ය විදිහට අපිට කොයි විදිහට වෙන් කරන්න පුළුවන්. නියම මාධ්‍ය රහන් භාවිත කරන සම්ප්‍රේක්ෂණ මාධ්‍ය ප්‍රධාන ආකාර තුනයි. පළවෙනි එක අපි කියනවා අඹරුකම්බි යුගල රහන්. දෙවෙනි එක අපි කියනවා සමාක්ෂක රහන්. තුන්වෙනි එක අපි කියනවා ප්‍රකාශ තන්තු. නියම නොවන සම්ප්‍රේක්ෂණ මාධ්‍ය අපි වෙන් කරනවා. පළවෙනි එක පුතේ ගුවන් විදුලි තරංග. දෙවෙනි එක අපි කියනවා ශුද්ධ තරංග. තුන්වෙනි එක අපි කියනවා අදෝරක්ත කිරණ. ඒතර සම්ප්‍රේක්ෂණ මාධ්‍ය මෙන්න මේ විදිහට ප්‍රධාන ආකාර දෙකකට වෙන් කරලා ඒ දෙක යටතේ මෙන්න මේ උදාහරණ ටික අපි කතා කරා. 10 වසර දෙවෙනි පාඩමේ දත්ත සංනිවේදනය කියන කොටස යටතේ අපි මේ දේවල් කතා කරන්නේ. එතකොට නියම සම්ප්‍රේක්ෂණ මාධ්‍යයක් නොවන්නේ නියම සම්ප්‍රේක්ෂණ මාධ්‍ය තුනයි. එතකොට නියම සම්ප්‍රේක්ෂණ මාධ්‍ය තුන මේක. එතන දීලා තියෙන්නේ නියම නොවන සම්ප්‍රේක්ෂණ මාධ්‍ය තුනක්. එහෙනම් ඉහත සියල්ලම නියම නොවන සම්ප්‍රේක්ෂණ මාධ්‍ය නම් 11 4 ඉහත සියල්ලම. එතකොට මේ නියම නොවනේවනේ. නියම නොවනේ. මේ නියම මාධ්‍ය. මේ දෙක එකක්වත් මෙතන නැහැ. නියම නොවන මාධ්‍ය තුන තමයි තියෙන්නේ. එහෙනම් ඉහත සියල්ලම 4 11 4. ස්විච් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ. right. මම ස්විච් එක ගැන කතා කරද්දී ජාල සම්බන්ධ කිරීමේ උපාංග කියන මාතෘකාව ගැන චුට්ටක් කතා කරනවා. දත්ත සංනිවේදනයේ යටතේ පරිගණක ජාල සම්බන්ධ කිරීමේ උපාංග ගැන කතා කරලා තියෙනවා. පරිගණක දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ කරද්දී අතරමැදි උපාංග විදිහට ජාල සම්බන්ධ කිරීමේ උපාංග පාවිච්චි කරනවා. මේ යටතේ ස්විච් නාභිය, ස්විච් සහ නාභිය එකම කාර්යයක් කරන්න පාවිච්චි කරන ස්විච් සහ නාභිය, ඊළඟ මාර්ගකය, ඊට පස්සේ කියන මොඩමය, ගිනි පවුර, Wi-Fi පාවිච්චි කරන Wi-Fi access point එකට මේ වගේ උපාංග රාශියක් මේ ජාල සම්බන්ධ කිරීමේ උපාංග විදිහට භාවිත වෙනවා. මෙතන කතා කරලා තියෙන්නේ ස්විච් සම්බන්ධයෙන්. ස්විච් සහ නාභිය කියන උපකරණ දෙකම භාවිත කරන්නේ පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ කරගන්න. ස්විච් හෝ නාභිය භාවිත කරන්නේ පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ කරගන්න. ඒතර මාර්ගකය භාවිත කරන්නේ ඒ වගේ පරිගණක ජාල දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්
එකිනෙක සම්බන්ධතාවය. ස්විච් එක ගැන කතා කරද්දී ස්විච් එක පරිගණකතර අර්ධ දීපත ආකාරයෙන් දත්ත සම්ප්‍රේක්ෂණය කරයි කියලා අපි පළවෙනි පිටුරේ කතා කරනවා. වැරදි. අර්ධ දීපත ආකාරයෙන් දත්ත සම්ප්‍රේක්ෂණය කරන්නේ නාභිය. ස්විච් එක පූර්ණ දීපත දත්ත සම්ප්‍රේක්ෂණයක් සිදු කරනවා. නාභිය සංවර්ධනය කළා තමයි නූතනයේ ස්විච් එක නිර්මාණය කරලා තියෙන්නේ. අද වෙනකොට නාභිය භාවිතයෙන් ඉවත් වෙලා. ඒක දෙක පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න ස්විච් එක පාවිච්චි කරන එක හරි. 12 දෙක හරි. රයිට් අපි ඊළඟේවත් බලමු. පරිගණක ජාල දෙකක් හෝ ඊට වැඩි නම් මාර්ගකය ඒක වැරදි. ඒතකොට පරිගණක ජාලයකට සම්බන්ධ වීමේ ආරක්ෂක වාදකයක් ඉදින් ක්‍රියාත්මක වෙන ගිනි පවුර ස්විච් එක නෙමෙයි. ඒතකොට 12 දෙවෙනි පිළිතුර තමයි අපිට නිවැරදි පිළිතුරක් විදිහට ගන්න පුළුවන් වෙන්නේ. 13. පරිගණක ජාලකරණයේදී පරිගණක ජාලකරණයේ විවිධ අවස්ථාවන්හිදී මෘදුකාංග ලෙස මෙන්ම දෘඩාංගයක් ලෙස භාවිතා වෙන මෘදුකාංග ලෙස මෙන්ම දෘඩාංගයක් ලෙස භාවිතා වෙන එකම උපාංගය කියන්නේ අපි ඉස්සරහට කියමු අතර දත්ත කුමාරයේදී ඇතිවන තදබදය පාලනය කරමින් ජාලයේ ආරක්ෂක වාදකයක් වෙන්නේ ගිනි පවුර විතරයි. ඒතර මතක තියාගන්න ගිනි පවුර ජාල ආරක්ෂක පද්ධතිය අන්තර්ජාලය සහ පරිගණකය අතර ආරක්ෂක වාදකයක් විසින් ක්‍රියාත්මක වෙන ගිනි පවුර. ඒතර ගිනි පවුර විසින් බාහිරයේ සිට අහිතකර මෘදුකාංග පරිගණකය වෙත පැමිණීම සහ අනවසර පුද්ගලයන් හැකර්ස්ලා පරිගණකය වෙත පැමිණීම වළක්වනවා. ඒතර ආරක්ෂක වාදකයක් කියලා කියන්නේ යාට. ඒතර ගිනි පවුරක් කියන්නේ උදාහරණයක් විදිහට අපේ වෛරස් ගාඩ් එකක් ෆයර්වෝලයක් විදිහට ගන්න පුළුවන්. ප්‍රවාහ කම්පියුටර් වෛරස් ගාඩ් ඉන්ස්ටෝල් කරගන්න එක මෘදුකාංගයක් ඒ වගේම දුඩාංගමී ගිනි පවුරක් භාවිත වෙනවා. එහෙනම් අපිට පිළිතුර විදිහට 13/4 ගිනි පවුර කියන එක තමයි ගන්න දෙන්නේ. රයිට්. තරංගයක් ජයග්‍රහණය කිරීමට L1 වටය සමගින් L2 හා L3 වට දෙකෙන් එකක්වත් ජයග්‍රහණය කළ යුතුයි. මේ බූලිය විච ප්‍රකාශනයක් විදිහට ලිව්වොත් කොහොමද කියලා අහලා තියෙනවා. right තරංගේ ජයග්‍රහණය කරන්න L1 අනිවාර්යයි. L1 අනිවාර්යයි. L1 වටය සමගින් L2 හෝ L3 වට දෙකෙන් එකක්. එතකොට L1 කියන එක මම ලියන්නම්. L1 ගුණ කරන්න වෙනවා පුතේ. L2 ධන L3. right එතකොට ජයග්‍රහණය කරනවා කියන්නේ 1 අවස්ථාව කියලා අපි හිතුවොත් මෙයා 1 වීම අනිවාර්යයි. ඒතකොට ඩොට් කියන්නේ ගුණ කිරීමක්. මේ දෙන්නගෙන් එක්කෙනෙක් දෙන්නම උනත් ප්‍රශ්නයක් නැහැ. එක ධන එක උනත් ප්‍රශ්නයක් නැහැ. එක ධන බිඳුව උනත් ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා එක ගුණ කිරීම එතනින් එක වෙනවා. ඒකට දීමුවක් එකයි. right එහෙනම් අපිට ගන්න වෙන්නේ මෙන්න මේ ප්‍රකාශනය L1 වාරයක් L2 ධන L3 දෙවෙනි පිළිතුර 14/2 සෙල්වර 13/4 ගිනි පවුර කියන එක 14/2 L1.L2 ධන L3 කියන එක සංඛ්‍යාවේ පාදය විය හැක්කේ කියලා අහලා තියෙනවා. අටයි 6යි 5යි 8 සංඛ්‍යාවේ පාදය වෙන්න පුළුවන්. මේක ද්විමය වෙන්න බෑ. අපි සංඛ්‍යා පද්ධති හතරක් කතා කරානේ. එකක් ද්විමය, අෂ්ටමය, දශමය, ෂඩ් දශමය. right ද්විමය වෙන්න බෑ. මොකද ද්විමයේදී බිඳුව හෝ එක විතරයි තියෙන්න පුළුවන්. අෂ්ටමයේදී බිඳුවත් හතත් අතර සංඛ්‍යා විතරයි 8 තියෙනවා. එහෙනම් අෂ්ටමය වෙන්නත් බෑ. දශමය වෙන්න පුළුවන්. මොකද බිඳුවත් 9ත් අතර සංඛ්‍යා හින්දා බිඳුවත් 9ත් අතර සංඛ්‍යා තියෙන දශමය වෙන්න පුළුවන්. ෂඩ්දශමය කියන්නේ බිඳුවත් 15ත් අතර කියන්නේ කියලා ගන්නවානේ 15ත් අතර සංඛ්‍යා. ෂඩ්දශමය වෙන්නත් පුළුවන්. එහෙනම් දශමය වෙන්නත් පුළුවන්. ෂඩ්දශමය වෙන්නත් පුළුවන්. ඒකට 10 සහ 16 තුන්වෙනි පිළිතුර 15/3. x නම් සංඛ්‍යාවක පාදයේ y වේ x දිගයන්ගේ කුඩා මහා විශාලතම අගයන් විය හැක්කේ පිළිවෙලින්. x නම් සංඛ්‍යාවක පාදයේ y වේ. එතකොට x කියන සංඛ්‍යාවේ පාදයේ y ලු x දිගයන්ගේ කුඩා මහා විශාලතම අගය. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අෂ්ටමීය සංඛ්‍යාව බිඳුවත් 7ත් අතර සංඛ්‍යාවේ අෂ්ටමීය සංඛ්‍යාවේ බිඳුවත් 7ත් අතර සංඛ්‍යාව. එතකොට බිඳුවත් 7ත් අතර තමයි 8 පාදේ. කියන්නේ
අෂ්ටමයේ සංඛ්‍යාවක තියෙන පුළුවන් කුඩාමගේ බිඳුව විශාලමගේ 7. අන්න ඒ වගේ තමයි අපි දශමය ගත්තොත් බිඳුවත් 9ත් අතර සංඛ්‍යා. එතකොට අනිවාර්යෙන් x ගේ කුඩාම අගය බිඳුව වෙන්න ඕන. විශාලම අගය උතේ විශාලම අගය y ට වඩා එකක් අඩු වෙනවා නම් y ඍණ 1 වෙන්න ඕන. හරි. එතකොට බිඳුව හා y ඍණ 1 16 දෙවෙනි පිළිතුර. 16 දෙවෙනි පිළිතුර. ඊළඟට දශම සංඛ්‍යාව බිඳුවෙහි බර සාධකය වගේ. 1.1.1 දශමයේ සංඛ්‍යාව 10 පාද සංඛ්‍යාව right මේක ද්විමේ නෙවෙයි එක බිඳුව දැක්ක ගමන් ද්විමේ කියලා හිතන්න එපා බිඳුවේ බර සාධකයේ බැලුවොත් පොතේ මෙතන ගන්න ඕන 10 බිඳුව 10 1 10 2 10 3 10 3 කියන්නේ 4 වෙනි පිළිතුර 17 4 right යන සංඛ්‍යාව තුනේ අෂ්ටමය හා ෂඩ්දශමය සංඛ්‍යාව වර්ගයේ පිළිවෙලින් කියලා අහලා තියෙනවා ඊළඟ ප්‍රශ්නේදී එකයි බිඳුවයි එක දීම sorry එකයි බිඳුවයි එක දීමේ සංඛ්‍යාවේ තුල්‍ය අෂ්ටමය සහ ෂඩ්දශමය සංඛ්‍යාව. දීමේ සංඛ්‍යාව අෂ්ටමය කරද්දී ද්විමේ සංඛ්‍යාවක් අෂ්ටමය කරද්දී මම කිව්වා ඕනෑම එක් අෂ්ටමය සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යා 3කට සමානයි කියලා. එහෙනම් මෙන්න මේ සම්බන්ධතාවය පාවිච්චි කරලා අපිට කොහොම පහසුවෙන් ද්විමේ සංඛ්‍යාවක් අෂ්ටමය කරන්න පුළුවන්. ද්විමේ සංඛ්‍යාවක් අෂ්ටමය කරන්න පුළුවන්. දකුණු පැත්තේ නම් සංඛ්‍යා 3 ගානේ කාණ්ඩ කරන ආවොත් මේකට අදාළව 1 4 4 1 2 4 කියලුවොත් 4 2 6 1 7යි 4යි 4යි 1යි 5යි. එතකොට 745යි අපේ පාදේ. right ඊළඟට මේක අෂ්ටමය කරන්න මේ ෂඩ්දශමය කරන්න කිව්වොත් මේ සංඛ්‍යාව ෂඩ්දශමය කරොත් මගේ පහසුවර දෙක මතල ගන්නේ ඕනෑම එක් ෂඩ්දශමය සංඛ්‍යාවක් ද්විමේ සංඛ්‍යා 4කට සමානයි 1 2 4යි 8යි. right ඒතර සංඛ්‍යා 4 ගානේ ගාන්න කරනවා 4යි මේක දිහා බලන්න ඉවුවොත් 1යි 4 තියෙනවා 2යි 4යි 8 ඉන්නවා 1යි right මේකත් මතක දාන්න එතකොට 4යි 1යි 5යි 8යි 2යි 10යි 4යි 14යි 1යි ඒවා අපිට කියන්න පුළුවන් 1යි 14 කියන්නේ e 5යි 16 පාදේ එතකොට උත්තරේ විදියට ගන්න තියෙන්නේ 785යි 1 16 දෙවෙනි පිළිතුර 18 2. හරි. ඉතින් පුතේ මේවා ගොඩාක් මේ ගැඹුරින් සාකච්ඡා කරන්න නැහැ මොකද ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන හින්දා මම හිතනවා ඔයාලට මේව ගැන අවබෝධයක් ඇති කියලා මේව ගැන අවබෝධයක් නැත්නම් ඉදිරියේදී මම වීඩියෝ මගින් මේ පාඩම් සියල්ලම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඒ ආකාරයෙන් මම ඔයාලට අවබෝධයක් කියලා ලබා දෙන්නම්. එක් සංඛ්‍යා පද්ධති පරිවර්තනයේ සම්බන්ධයෙන්. වළංගු නොවන BCD කේන්ද්‍ර ක්‍රමයේ ඇතුළත් පිළිතුර ගන්න අහලා තියෙනවා. BCD කේන්ද්‍ර ක්‍රමය ගැන කතා කරලා මම ඉස්සෙල්ලා ලිව්වා BCD කියන්නේ පිටු 4ක් භාවිතා කරලා අනුලක්ෂණ 10ක් නිරූපණය කරලා වන කේන්ද්‍ර ක්‍රමයක්. binary coded decimal 0 1 2 3 4 5 6 7 8 9 ද්විමේ දශමයේ සංඛ්‍යා සඳහා ද්විමේ සංඛ්‍යා කියන එක. එතකොට දශමයේ සංඛ්‍යා 10යි ද්විමේ පිටු 4කින් නිරූපණය කරනවා බිඳුව විදිහට 1 0.0.1 විදිහට 2 0.0.1 විදිහට 3 0.0.1 විදිහට 4 0.1 විදිහට 5 0.1 විදිහට 6 බිඳුවයි 1.1 බිඳුව විදිහට 7 බිඳුවයි 1.1 විදිහට 8 1.0 විදිහට 9 1.0 විදිහට නිරූපණය කරනවා. right මේ සම්බන්ධව තුන්වෙනි පාඩමේ තියෙනවා. මම උදාහරණයක් විදිහට එකක් කියලා දෙන්නම් මම මේක කොහොමද උනේ කියලා. 6 කියන සංඛ්‍යාව ගත්තොත් දීමේ කරන දෙකෙන් බෙදන්න ඕන 3යි ඉතුරු නැහැ. 1යි ඉතුරු 1යි
0.1 right උඩේ පහළ නම් වල ලියුවත් 1.1 හතරක් කරන්න ඉස්සරහින් බිඳුවක් දානවා ඒ විදිහට තමයි මේ 6 කියන සංඛ්‍යාව ගොඩනැගිලා තියෙන්නේ right එතකොට BCD කේත ක්‍රමයේ යටතේ සෑම දශමයේ සංඛ්‍යාවක්ම පිටු 4කින් නිරූපණය කිරීම සිදු කරනවා වළංගු නොවන BCD කේත ක්‍රමය කියන්නේ මෙන්න මේ කේත මේවා අරෙන්න වෙන ඒවා දිනවනම් ඒක වළංගු නොවන එකක් ඒක උදාහරණයක් විදිහට ගත්තොත් අපිට දෙවෙනි පිළිතුරේ 19 දෙවෙනි පිළිතුරේ මේ අතර නැති කේතයන් තියෙනවා දකින්න ලැබෙනවා මේ අතර නැති ඒවා නම් වළංගු නොවන ඒ විදිහට අපි සලකන්න පුළුවන් 19 දෙවෙනි පිළිතුර 20 පහත ප්‍රකාශ සලකන්න හිත ප්‍රකාශ තුළින් නිවැරදි වන්නේ කියලා තියෙනවා ප්‍රකාශ ටික බලමු දෙකයි V16 යන්න සමාන වෙනවා කියලා තියෙනවා 50 ඒක තුල්‍ය වෙනවලු 53ට 8 පාදේ ෂඩ්දශමයක් සංඛ්‍යාවක් අපිට කෙලින්ම අෂ්ටමය කරන්න බෑ අතරමැදි සංඛ්‍යා පද්ධතිය අපවට පරිවර්තනය කරන්න ඕන මම ඉස්සෙල්ලාම මෙයා ද්විමය කරනවා ද්විමය කරද්දී ඉස්සෙල්ලා කිව්වාගේ ෂඩ්දශමය එක් සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යා 4කට සමානයි 1 2 4 8යි ඒවට මම පහසුවෙන්ම දීලා තියෙන සම්බන්ධතාවය දෙක කියන එක මෙතන තියෙනවා එහෙනම් 0.1 විදිහට b කියලා කියන්නේ 11 කියන එක a 10 b 11 11 කියන එක හදන්න 8යි 2යි 10යි 1යි 11යි එහෙනම් 1.1 8යි 2යි 10යි 1යි 11යි මෙයා ඕන නෑ 1.1 right ඔන්න ද්විමය කරා දැන් මෙයා අෂ්ටමය කරලා බලමු පුතේ අෂ්ටමය කරද්දී මම කියලා ඇති සංඛ්‍යා 3ක් 1යි 2යි 4යි ද්විමය සංඛ්‍යා 3ක් අෂ්ටමය සංඛ්‍යාවට සමාන වෙනවා ඒතකොට අපි මෙහෙම ගත්තොත් සංඛ්‍යා 3 ගානේ කාණ්ඩ කරොත් ඔය විදිහට 1යි 2යි 1යි 4යි ඒකට අපිට 4යි 1යි 5යි 1යි 1යි 3යි 53යි හරිනේ right ඒතකොට පළවෙනි පිළිතුර නිවැරදි පළවෙනි ඒ ප්‍රකාශය නිවැරදි ඒ කියන එක ඒ ප්‍රකාශය නිවැරදි B ප්‍රකාශය බලමු එකයි බිඳුවයි 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 එකයි බිඳුවයි එකයි එක දෙකේ පාදින් යන්න 613 අෂ්ටමයට සමානයිලු right බලමු අපිට මේක වඩා පහසුවෙන් බලන්න පුළුවන් මම ඉස්සෙල්ලා කිව්වාගේ ද්විමය සංඛ්‍යාවක් අෂ්ටමය කරද්දී සංඛ්‍යා තුනක් අපිට එක් අෂ්ටමය සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යා තුනකට සමාන වෙනවා කියන මේ සම්බන්ධතාවය සලකන්න පුළුවන් සංඛ්‍යා තුන ගානේ කාණ්ඩ කරොත් 1 2 1 2යි 4 මේක දිහා බලන්න තමයි මම ලියන්නේ 4යි 2යි 6යි 1යි 1යි 3යි 8යි පාදේ හරිනේ right නිවැරදි එහෙනම් B කියන ප්‍රකාශයත් නිවැරදි 20 වෙනි ප්‍රශ්නේ B කියන ප්‍රකාශයත් නිවැරදි C කියන ප්‍රකාශය බැලුවොත් අටේ පාදයෙන් යන්න 10ට සමාන වෙනවා කියලා කියනවා. අෂ්ටමය සංඛ්‍යාවක් දශමය කරද්දී බරසාවිදිය පාවිච්චි කරන්න වෙනවා. 12 කියන එක මොන විවෘත 1යි කියලා 8 බිඳුව ගුණ කරනවා 8 සමානයි 2 ගුණ කිරීම 1 මොකද 8 බිඳුව කියන්නේ 1යි 8 කියන්නේ 8යි 1 ගුණ කිරීම 8 එකවරක් 8 8යි දෙවරක් 1 2යි 8යි 2යි 10යි 10 පාදයෙන් එකක් හරි එහෙනම් ABC කියන ප්‍රකාශ තුනම නිවැරදි ABC 20 වෙනි ප්‍රශ්නේ A ප්‍රකාශය B ප්‍රකාශය සහ C ප්‍රකාශය කියන ප්‍රකාශ තුනම නිවැරදි එහෙනම් ABC සියල්ලම 24 වෙනි පිළිතුර 24 වෙනි පිළිතුර right 21
ආයතනයක ආරක්ෂක කුටිය තුල ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සේවයේ යොදවා ඇත. අවම වශයෙන් සෑම විටම එක් ආරක්ෂක නිලධාරියෙකු හෝ මෙම කුටිය තුල රැඳී සිටිය යුතුය. එසේ නොමැති වුවහොත් ක්‍රියාත්මක වන පරිපථ පද්ධතියක් නිර්මාණය සඳහා යොදාගත හැකි තාර්කික ద్వාරය වනුයේ කියලා අහලා දෙනවා. ආරක්ෂකයන් දෙදෙනා වෙන වෙනම හඳුනා ගැනීම සංවේදක දෙකක් යොදා ඇත. දෙදෙනාම නොමැති අවස්ථාවක පමණක් මොනවදකේ ක්‍රියාත්මක වී යුතුයි කියලා දෙනවා. හරි. අපි ගමු ආරක්ෂක නිලධාරීන් දෙන්න A සහ B කියලා. ආරක්ෂක නිලධාරීන් දෙන්න A සහ B කියලා ගන්නවා. ඒතර කියනවා මේ කුටිය තුළ රැඳෙන ආරක්ෂක නිලධාරීන් අවශ්‍යයෙන් සෑම විටම එක් ආරක්ෂක නිලධාරීන් හෝ මේ සේවා කුටිය තුළ රැඳී ඉන්න ඕන. right? දෙන්නගේ කෙනෙක් හරි ඉන්න ඕන. එසේ නැවතුව ක්‍රියාත්මක වන පරිපථ පද්ධතිය නිර්මාණය කිරීම සඳහා යොදාගත හැකි තාර්කික ద్వාරය කියලා. මම මේකට සත්‍යතාවකව ගොඩනැගුවොත් A B Q කියන්නේ නාදකයේ ක්‍රියාත්මක වීම ආදාන දෙකයි හින්දා රූල් හතරක් ගන්නවා විදියට ආරක්ෂක නිලධාරීන් දෙන්නම නැත්නම් නාදකයේ ක්‍රියාත්මක වෙන්න ඕන. දෙන්නෙන් එක්කෙනෙක් හරි ඉන්නවා නම් නාදකයේ ක්‍රියාත්මක වෙන්න බෑ. right? නාදකයේ ක්‍රියාත්මක වෙන්න බෑ. කෙනෙක් හරි ඉන්නවා නම් බෑ. B හරි A හරි දෙන්නම හරි ඉන්නවා නම් නාදකයේ ක්‍රියාත්මක වෙන්න බෑ. දැන් මේක මොන වගේ තාර්කික පරිපථයක තාර්කිකයේ එදාට වේදනා ප්‍රෝග්‍රෑම් නාදකයේ ක්‍රියාත්මක වෙනවා. අපිට මේක බලනකොට තේරෙනවා මේක ඕද්වාරයේ අනුකූල කියලා. මේක ගමු. ඕද්වාරය මේ දෙන්නම බිඳුව වුණොත් මෙයා බිඳුවයි. මෙයා එක්කෙනෙක් හරි එක වුණොත් මෙයා එක වෙනවා. right? එතකොට ඕද්වාරයේ අනුකූල කියන්නේ මේකට නොට් එකක් දැම්මහම ඒ කියන්නේ අපිට මේක අඳින්න පුළුවන් නෝ ద్వාරයක් කියලා. එතකොට මේ නෝ ద్వාරයක් විතර තමයි අපිට මේක නිර්මාණය කරගන්න වෙන්නේ. එතකොට තුන්වෙනි පිළිතුර 21 තුන්වෙනි පිළිතුර. 22 පහත ප්‍රකාශන තුළින් නිවැරදි ප්‍රකාශය වන්නේ චන්ද්‍රිකා හරහා තොරතුරු සම්ප්‍රේක්ෂණයේ ශුද්ධ තරංග භාවිත කරයි. ඔව් කිලෝමීටර් 36000ක් ඈත අහසේ චන්ද්‍රිකාවක් හරහා පෘථිවිය වෙත දත්ත සම්ප්‍රේක්ෂණය කරන්න පුළුවන් ශුද්ධ තරංග භාවිත කරලා. ඒ ශුද්ධ තරංග ඒක රේඛීය දත්ත සම්ප්‍රේක්ෂණයක්. ඒ කියන්නේ ග්‍රාහකයා සහ සම්ප්‍රේක්ෂක මධ්‍යස්ථානය ඒක රේඛීයව එකිනෙකා දර්ශනය වෙන්න ඕන. B ඒතර A නිවැරදි ප්‍රකාශනය අහලා තියෙන්නේ. රහන් රහිත යතුරු පුරු සහ මූසික පරිගණකය හා දත්ත සම්ප්‍රේක්ෂණයේ ගුවන් විදුලි තරංග භාවිත කරයි. ඔව් බ්ලූටූත් තාක්ෂණය භාවිත වෙන්නේ. හැබැයි අපි අච්චුපතේ කියලා තියෙනවා මෙතෙන්දී අදෝරක්ත කිරණ භාවිත කරන කතන්දරයක්. අපි දන්නවා දුරස්ථ පාලක තුළ රිමෝට් කන්ට්‍රෝලර් තුළ තමයි මේ අදෝරක්ත කිරණ භාවිත වෙන්නේ. ඒකත් ඒක රේඛියව බලපුවා රිමෝට් එක මේ වහගෙන මොකද ආවරණය කරලා ක්‍රියාත්මක කරන්න ගියොත් වැඩ කරන්නේ නැහැ. හැබැයි කීබෝඩ් එක මවුස් එකේ ප්‍රශ්නයක් නැහැ. ඒක රේඛීය දත්ත සම්ප්‍රේක්ෂණයක් නෙමෙයි වෙන්න ඕනේ. එහෙනම් අපේ අච්චුපතේ විශේෂ නිර්දේශය තුළ යම් ගැටලුවක් තියෙනවා. හැබැයි ඉවැරදි පිළිතුර දෙන්නේ ගුවන් විදුලි තරංග කියන්නේ බ්ලූටූත් කියන එක භාවිත වෙන ගුවන් විදුලි තරංග තුළ Wi-Fi සහ බ්ලූටූත් කියන එක. ඒක හරියි. රූපවාහිනී දුරස්ථ පාලක තුළ අදෝරක්ත කිරණ භාවිත කරනවා කියන්නේ වැරදි. නියම මාධ්‍යයක් වන ප්‍රකාශ තන්ත්‍රය ඉතා ලාභදායී දත්ත සම්ප්‍රේක්ෂණයේ වැරදි. ප්‍රකාශ තන්ත්‍ර කියන්නේ ගොඩක් මිල අධික දත්ත සම්ප්‍රේක්ෂණ මාධ්‍යයක්. ලාභදායී නියම මාධ්‍ය වෙන්නේ ඇඹරු කම්බිය යටතේ නොවැසෙන ඇඹරු කම්බිය කියන එක. එතකොට A නිවැරදි, B නිවැරදි, C නිවැරදි. එතකොට A B C දෙවෙනි පිළිතුර 22 පරිගණක ජාලකරණයේදී භාවිත වන මොඩමය ප්‍රතිසම සංඥා අංකිත බවට පත් කිරීම. ප්‍රතිසම සංඥා අංකිත බවට පත් කිරීම සහ අංකිත සංඥා ප්‍රතිසම බවට පත් කිරීම ගන්න. එතකොට ප්‍රතිසම සංඛ්‍යා අංකිත බවට පත් කරනවා නම් අපි කියන්නේ ඩිමොඩියුලේෂන් කියලා. අංකිත සංඥා ප්‍රතිසම කිරීම මොඩියුලේෂන් කියලා කියන්නේ. අංකිත සංඥා ප්‍රතිසම කිරීම මොඩියුලේෂන්. ප්‍රතිසම සංඥා අංකිත කිරීම ඩිමොඩියුලේෂන්. එතකොට ඩිමොඩියුලේෂන් and මොඩියුලේෂන් 23 හතරවෙනි පිළිතුර. මොඩියුලේෂන් ඩිමොඩියුලේෂන් නෙමෙයි ඩිමොඩියුලේෂන් මොඩියුලේෂන් කියන්නේ හතරවෙනි පිළිතුර. අතර මතක තියාගන්න ඕන. ප්‍රතිසම සංඥාව අංකිත සංඥාවක් බවට පත් කරනවා කියන්නේ ඩිමොඩියුලේෂන්. අංකිත සංඥාව පරිගණකයේ භාවිත කරන අංකිත සංඥාව ප්‍රතිසම කරනවා නම් අපි ඒකට කියනවා මොඩියුලේෂන් කියලා. තවත් විදිහකින් කියනවා නම් උඩුගත කිරීමේදී මොඩියුලේෂන්ස්, බාගත කිරීමේදී ඩිමොඩියුලේෂන්ස්. right. Microsoft Office Word වර්ධන සැකසුම් මුදුගාමී මගින් සකස් කරන ලද ලේඛනයක ගොනුවක දිගුව DOCX කියන්නේ docs කියන එක මෙහි උපදින පාඩමේ තියෙනවා. වදන් සැකසුම් පාඩමේ තියෙනවා. 24 2. වදන් සැකසුම් ලේඛනයක් අන්තර්ගත වන වචනයකට අර්ථයට සමාන
වෙනත් වචනයක් සොයා ගන්නවා නම් ශබ්ද ලිපිය භාවිත කරනවා 25 3 මූසිකයේ දකුණින් භාවිත කරනකොට විසින් ගොනු බහලුමක ඇති පැතුම්පත් ගොනුවක් සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න ඒ අපි දන්නවා මූසිකයේ දකුණෙන් තමයි බෝඩ් පාවිච්චි කරන්න ඕන ඉවැරදි ක්‍රමවේදය එක ඒ දක්වනය ගොනුව මත ස්ථානගත කර මූසිකයේ දකුණු බොත්තම එක්වරක් ක්ලික් කිරීම. අහලා තියෙන ප්‍රශ්නේ ඔයද ප්‍රකාශ කරන ගොනුව විවෘත වීම සිද්ධ වෙන්නේ. ඕපන් කරගන්න නම් දක්වනේ ගොනුව මත ස්ථානගත කර මූසිකයේ දකුණු බොත්තම එක්වරක් ක්‍රියාත්මක කිරීම. මම මේ කොට පැහැදිලි කරලා දෙන්නම්. සාමාන්‍ය දැනීම් ප්‍රශ්නයක්. සාමාන්‍ය දැනීම වලින් ගන්න ප්‍රශ්නයක්. අපි මූසිකයේ මේ විදිහට හඳුනනවා. ප්‍රධාන අතුරු දෙක මේ විදිහට right click button එක මේක left මේ විදිහට මූසිකය ක්‍රියාත්මක කරනවා. මෙතන කියනවා දක්වනය ගොනුවක් මත ස්ථානගත කර මූසිකයේ දකුණු බොත්තම කියන්නේ මේක එකවරක් ක්ලික් කරාම මෙනු එකේ එන්නේ right click button එක ගිහම මෙනු එකේ එන්නේ. ඒතර මේ විදිහට ගොනුව විවෘත කරන්න බෑ. right දක්වනේ ගොනුව මත ස්ථාපනය කර මූසිකයේ දකුණු බොත්තම මේක දෙපාරක් ක්ලික් කරත් ගොනුව විවෘත වෙන්නේ නැහැ. දක්වනේ ගොනුව මත ස්ථාපනය මූසිකයේ වම් බොත්තම දෙපාරක් ක්ලික් කරොත් විතරයි ගොනුව විවෘත වෙන්නේ. නම් C පවණි 26 සාමාන්‍ය දැනුම ප්‍රශ්නයක්. පරිගණක භාවිත කරන දරුවෝ විදියට ඔයාලගේ සාමාන්‍ය දැනුම ප්‍රශ්නයක් තමයි අහලා දෙන්නේ. 27 වදන සැකසුම් මෘදුකාංගයක් තුලදී සාමාන්‍යයෙන් භාවිත වන පහත කෙටිමන් යතුරු ප්‍රකාශ සලකා බලන මින් නිවැරදි වන්නේ control H මගින් වචන ප්‍රතිස්ථාපනය find and replacing සඳහා වන පවුල ලබාගත හැක. හරි. control S cursor ලේඛනයේ මුලට ගෙන යාමට වැරදි. control S save කරන්න. control V පිටපත් කරගන්න යමක් නැවත ලැබීම හරි. නම් A සහ C පමණි 1 පාද ප්‍රතිරුම්කක් කොටස අතරින් 29 30 31 ප්‍රශ්න දා පිළිතුරු සපයන්න. 28 මම ඉක්මනට ගියාම වෙලාව ගොඩක් ගත වෙන හින්දා ඒකට ඔයාලගේ අතේ මේ පේපර් එක තියෙනවා මේ පැතුම්පත් කොටස තියෙනවා ඒකින්ද මම මේක ඉක්මනට කියන්න යනවා. වට්ටම් මුදල සෙවීම සඳහා භාණ්ඩයක කිලෝග්‍රෑම් 1ක මිල වට්ටම් ප්‍රතිශතයෙන් ගුණ කරන්න ඕන. වට්ටම් මුදල හොයන්න නම් භාණ්ඩයේ කිලෝග්‍රෑම් 1ක මිල වට්ටම් ප්‍රතිශතයෙන් ගුණ කළ යුතුය. සීනි වල වට්ටම් මුදල සෙවීමට C2E ඇතුළත් කළ යුතු සූත්‍රය කොමක්ද? සීනි වල වට්ටම් මුදල සෙවීමට C2E ඇතුළත් කළ යුතු සූත්‍රය කොමක්ද කියලා අහන්නේ. හාල්ලා පරිපූර්ණ වට්ටම් මුදල සෙවීම පිටපත් කරන්න පුළුවන් වෙන්න ඕන. right. එතකොට සීනි වල මිල තියෙන්නේ පුතේ සීනි වල මිල තියෙන්නේ B2 වල සූත්‍රයක් කියද්දී අපි අනිවාර්යයෙන් සමානලක්ෂණයෙන් පටන් ගන්න ඕන. B2 ගුණ කරන්න ඕන ප්‍රතිශතයේ තියෙන E2 වල හැබැයි මෙතන කියලා තියෙනවා හාල් හා පරිපූර්ණ මිල තදා මේක පිරෝම් හැන්ඩලේ භාවිත කරලා පල්ලෙහාට පිටපත් කරන්න ඕන. ඒතකොට මේ පිටපත් කිරීමේදී මේක වෙනස් වෙන්න බෑ. මේක වෙනස් වෙන්නේ නැති වෙන්න නම් අපි මේකට ඩොලර් දාන්න ඕන. ඩොලර් E ඩොලර් 2 කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් කෙනෙකුට හිතන්න පුළුවන් මේක ඒක තීරුවක් දිගේ පහළට විතරයි. තීරුවක් දිගේ පහළට යද්දී තීරු ශීර්ෂක වෙනස් වෙන්නේ නැහැ. තීරුවක් දිගේ පහළට යද්දී තීරු ශීර්ෂක වෙනස් වෙන්නේ නැහැ. තේලියක් දිගේ යනවා නම් තේලි ශීර්ෂක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් E ඩොලර් 2 විදියට දාන්නත් පුළුවන් නේද කියලා. ඔව් මේ ආකාර දෙකම නිවැරදියි. ඒතකොට මෙතනින් අපිට ගන්න පුළුවන් දෙවෙනි පිළිතුර මේ විදියට B2 ගුණ කිරීම $E $2 මේ විදිහට තිබුණා පිළිතුර නිවැරදි. හරි. එතකොට 28 දෙවෙනි පිළිතුර 28 2. 29 භාණ්ඩ කිලෝග්‍රෑම් 1ක මිලෙන් භාණ්ඩ කිලෝග්‍රෑම් 1ක මිලෙන් වට්ටම් මුදල අඩු කළ විට විකුණුම් මිල සෙවිය හැකිය. ඒ අනුව එක් භාණ්ඩවල විකුණුම් මිල සෙවීම සඳහා D2 කෝෂයට ඇතුළත් කළ යුතු සූත්‍රයක් මත ඒකත් පිටපත් කරන්න පුළුවන් වෙනවා. පිටපත් කරන්න පුළුවන් වෙන විදිහ තමයි තියෙන්නේ. right. එතකොට
සමානයි B2 ඍණ වට්ටම් මුදල C2 වලට අපි හොයාගත්තා. B2 ඍණ C2 කියලා දෙන්න ඕනේ. එතකොට මේකෙදි ඩොලර් පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේක අවියාන්තව මේක සාපේක්ෂව වෙනස් වීම සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඩොලර් අපිට කටලක් කරන්නේ B2 ඍණ C2 29 පළවෙනි පිළිතුර 29 30 පොදු විකුණුම් මිල ලබා ගැනීම සඳහා D5 වෙත ඇතුළත් කළ යුතු සිතයක් ඇසුරෙන් සූත්‍රයක් උතේ සිතයක් ඇසුරෙන් සූත්‍රයක්. එතකොට මෙතෙන්දි ගන්න වෙන්නේ එකතුවක් නම් සම් කෝෂ 50 අපි ඇතුළත් කරන්න ඕනේ. එතකොට මුළු විකුණුම් මිලනේ D5. එතකොට ආරම්භය D2 D4 sum D2 D4 තුන්වෙනි පිළිතුර right. This ප්‍රතුරුම් පදක D1 කෝෂය ඇතුළත් කර ඇති සූත්‍රය D2 දක්වා පිටපත් කළ යුතුයි දැක්වෙන්නේ කියලා අහලා තියෙනවා. right. මම පැතුරුම් පද මේ වගේ ගානක් දැක්ක ගමන් මේකට පැතුරුම් පදක් හදගන්න. මේ වගේ ගානක් අපිට හම්බෙච්ච ගමන් අනිවාර්යෙන් පැතුරුම් පදක් හදගන්න. මොකද ඒක තමයි පහසුම ක්‍රමවේදය. එතකොට A B C D E දක්වා මම හදගන්නවා. මේ පැත්තෙන් 1 2 3 4 කියලා ඉතින් කරගන්නවා. තීරු සහ තේලි ප්ලග් කරලා මොන කෝෂ ටික අදගන්න. ඒක තමයි පහසුම ක්‍රමවේදය. ඊට පස්සේ මම මේක ලිව්වොත් මේක කියලා තියෙන විදිහට D1 කෝෂයට ඇතුළත් කරලා තියෙනවා. කො D1 මෙන්න D1. හරි. D1 කෝෂයට ඇතුළත් කරලා තියෙනවා සමානයි A1 ධන B1 ගුණ කිරීම $5 කියලා ප්ලග් කරලා තියෙනවා. මේක පිටපත් කරනකොට D2. මේක දක්වා පිටපත්. A1 को මෙන්න A1. right. B1 को මෙන්න B1. right. ඊට A5 को තව පල්ලෙහා. A5 6 දක්වාම හදගන්නවා. 6 දක්වාම යනවා. right. A5 මෙන්න A5. උදේ මේක එකක් පල්ලෙහාට යද්දී මේක ගොඩනගන්න මේ සූත්‍රය ගොඩනගන්න පාවිච්චි කරපු මේවා කෝෂ ලිපින එක ගානේ පල්ලෙහාට එනවා. B1 B2 එනවා. A1 A2 එනවා. A5 පල්ලෙහාට එකක් එන්න ඕන. ඒ කියන්නේ A6 වෙන්න ඕන. එතකොට මෙතන දැක්වෙන්න ඕන සූත්‍රය පුතේ සමානයි. මේ D2 වල දැක්වෙන්න ඕන සූත්‍රය වෙන්නේ මේක මෙතන කියන්නම් සමානයි A1 A2 උනා නේ B1 ධන B1 B2 උනා ගුණ කිරීම A5 A6 වෙන්න ඕන. A6 වෙන්න ඕන. හැබැයි පහේ ඉලක්කම ඉස්සරහින් ඩොලර් මාර්ක් එකක් දාලා දෙන්නේ. පහේ ඉලක්කම ඉස්සරහින් ඩොලර් මාර්ක් එකක් දෙනවා. පහේ ඉලක්කම හයේ ඉලක්කම වෙන්න බෑ. එහෙනම් ඒක ඩොලර් 5ම තමයි. මේක වෙනස් වෙන්න බෑ. මේක මේ විදිහට යන්න බෑ. මොකද ඩොලර් මකුණක් යොදලා තියෙන හින්දා. එතකොට මේ විදිහට ගත්තාම සමානයි A2 ධන B2 ගුණ කිරීම A ඩොලර් 5 වෙන්න ඕන. ඒකට ගන්න දෙන්නේ තුන්වෙනි පිළිතුර. 31 තුන්වෙනි පිළිතුර තමයි ඊළඟ පිළිතුරක් විදිහට ගන්න වෙන්නේ. ඊළඟට දීලා තියෙනවා 33 34 35 යන ප්‍රශ්න සඳහා පිළිතුරු සැපීමේදී පහත දත්ත සමුදාය වගු ඩේටාබේස් වගු තුනක් දීලා තියෙනවා. දත්ත සමුදාය වගු තුනක්. ඉතින් පේපර් එක අතේ තියෙන හින්දා මම මේ වගු ආශ්‍රයම කතා කරන්නම්. ස්ටුඩන්ට් වගුවේ ප්‍රාථමික අතර විය හැක්කේ. ස්ටුඩන්ට් වගුවේ ප්‍රාථමික අතර ගනිද්දී ශිෂ්‍යාංකය තියෙනවා. ශිෂ්‍යාංකය කියන තීරුව, නම කියන තීරුව සහ දිස්ත්‍රික්කය කියන තීරුව. නම අපිට ප්‍රාථමික අතරක් සඳහා ගන්න බෑ. දිස්ත්‍රික්කය කියන එකක් ගන්න බෑ. ස්ටුඩන්ට් වගුවක්නේ. එකම දිස්ත්‍රික්කයේ ශිෂ්‍යයෝ කීප දෙනෙක් ඉන්නත් පුළුවන්. එකම නම තියෙන ශිෂ්‍යයෝ ඉන්නත් පුළුවන්. හැබැයි අපි දන්නවා ස්ටුඩන්ට් නම්බර් එක නැත්නම් ශිෂ්‍ය අංකය කියන එක
එක ශිෂ්‍යයෙක් සඳහා අනන්‍ය වෙච්ච දෙයක්. ඒ ළමයෙක් සඳහා ලබා දෙන ශිෂ්‍යාංකයක් නැවතත් වෙනත් ළමයෙකුට කිසිම ආකාරයකින් ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ සඳහා සුදුසුම වෙන්නේ ස්ටුඩන්ට්ස් වගුවේ ශිෂ්‍යාංකය කියන එක තමයි ප්‍රාථමික අතුරක් සඳහා සුදුසුම වෙන්නේ. එතකොට ශිෂ්‍යාංකය පළවෙනි පිළිතුර. එක්සෑම් මාක්ස් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය මොකක්ද? එක්සෑම් මාක්ස් කියන වගුව සම්බන්ධයෙන් පළවෙනි වගුව තමයි එක්සෑම් මාක්ස් කියන්නේ පළවෙනි වගුව. පළවෙනි වගුව ගත්තාම මෙතන කියලා දෙනවා පළවෙනි එක මෙහි ප්‍රාථමික අතුර වශයෙන් විෂය අංක ශේෂ්ත්‍රය යොදන්න පුළුවන්. විෂය අංකය කියන එක බෑනේ රිපීට් වෙලා. ඒ කියන්නේ අනුපිටපත් වෙලා. එතකොට වාට පේනවා I001 කියන එක දෙපාරක් ඉදලා තියෙනවා. ප්‍රාථමික අතුරක් තෝරාගෙන ඉඳි නිර්ණායක දෙකක් තියෙනවා. අනුපිටපත් වෙලා ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රයක් නේ තීරුවක් ගන්න ශේෂ්ත්‍රයක් කියලා කියන්නේ දත්ත සමුදායේදී මේ ශේෂ්ත්‍රයක් තෝරාගෙන ඉඳි එකම දත්තේ නැවත නැවත සරහන් වෙලා තියෙනත් බෑ. හිස් අවකාශ තියෙනත් බෑ. එතකොට විෂය අංකය ගන්න බෑ. ඊළඟට කියලා දෙනවා මෙහි ආගන්තුක අතුර වශයෙන් විෂය අංකයේ ශේෂ්ත්‍රය ගන්න පුළුවන් කියලා. එතකොට යම්කිසි වගුවක ශේෂ්ත්‍රයක් ආගන්තුක අතුරක් වෙන්න නම් ඒ ආගන්තුක අතුර වෙන ශේෂ්ත්‍රය ඒකට සම්බන්ධ වෙන අනෙක් වගුවේ ප්‍රාථමික අතුර වෙන්න ඕන. අපි බලමු විෂය අංකයේ ප්‍රාථමික අතුරක් වෙන තැනක් තියෙද කියලා. නෑ නේද? ඉන්ඩෙක්ස් නම්බර් වලවත් විෂය අංකයේ ප්‍රාථමික අතුරක් විදිහට ගන්න බෑ. එහෙනම් එයා ආගන්තුක අතුරක් වෙන්න බෑ. වෙන වගුවක ප්‍රාථමික අතුරක් නොවන කෙනෙක් ඒ වගුවේ ආගන්තුක අතුර වෙන්න බෑනේ. නැහැ ගන්නත් බෑ තුන. මේ ප්‍රාථමික අතුර වශයෙන් ලකුණු ශේෂ්ත්‍රය ගන්න පුළුවන් කියනවා. බෑ කොහොමවත් ලකුණු ගන්න බෑ. මොකද එකම ලකුණු තියෙන පුළුවන්. ශිෂ්‍යයෝ කීප දෙනෙකුට ප්‍රශ්න පත්‍ර කීපයක එකම ලකුණු තියෙන පුළුවන්. මේ ප්‍රාථමික අතුර වශයෙන් ලකුණු ශේෂ්ත්‍රය ගන්න බෑ කියලා කතා කරලා ලකුණු ගන්න බෑ. හතරවෙනි එක මෙහි විෂය අංකය සහ ප්‍රශ්න පත්‍ර අංකය. විෂය අංකය සහ ප්‍රශ්න පත්‍ර අංකය සංයෝජනය කරලා සංයුක්ත ප්‍රාථමික අතුරක් ගොඩ ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එක්සෑම් මාක්ස් වල යම් කිසි විෂයක එක් ප්‍රශ්න පත්‍රයක් තියෙන්න පුළුවන්. විෂයකට අදාළව එක හෝ දෙක උදාහරණ ICT වල පළමු පේපරේ දෙවෙනි පේපරේ, විද්‍යාව වල පළමු පේපරේ දෙවෙනි පේපරේ. ඒතකොට මේ විදිහට ගත්තොත් හතරවෙනි පිළිතුර නිවැරදි පිළිතුරක් විදිහට ගන්න පුළුවන්. 33 සංයුක්ත ප්‍රාථමික අතුර. 34 දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා සුපුන් ලබාගත් ලකුණු ප්‍රමාණය කොපමණද කියලා අහලා දෙනවා. එතකොට සුපුන් මුලින්ම අපි හොයාගන්න ඕනේ ස්ටුඩන්ට් වගුවෙන්. ඔයාලට මේක පැහැදිලි කරන්න මම උත්සාහ කරන්නම්. මම හිතනවා පැහැදිලි ඇති කියලා. මම මේක පැහැදිලි කරන්න උත්සාහ කරනවා මේක කියලා පේපර් එක පැහැදිලිද කියලා මම හිතනවා මොකද අන්තිම වීඩියෝ එක හදන්න මම ටිකක් සංකීර්ණයි වෙනවා ස්ටුඩන්ට්ස් වගුවේ අපි ආරම්භ සුපුන්ගේ ස්ටුඩන්ට් නම්බර් එක වල පේන විදිහට S001 කියන එක අපි ගන්නවා S001 මෙතන පළවෙනි රෙකෝඩ් එක. ඒතර S001 වලට අදාළව ඉන්ඩෙක්ස් නම්බර් එක හොයා ගන්න ඕන. ඒතර S011 වලට ඉන්ඩෙක්ස් නම්බර් දෙකක් තියෙනවා E10 සහ E13 කියලා. तर මෙතන අහලා තියෙන්නේ දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා සුපුන් ලබාගත් ලකුණු ප්‍රමාණය කොපමණද කියලා. එතකොට විෂය අංක I001 සහ C102 කියලා දෙකම තියෙනවා. අපි මුලින්ම බලමු I001 කියන එකේ I001 වල දෙක කියන එක තියෙනවා. හැබැයි C102 කියන එකේ දෙවෙනි කාරණා නැහැ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයක් නැහැ. එහෙනම් මෙතන අහන දෙවෙනි ප්‍රශ්න පත්‍රය සඳහා සුපුන් ලබාගත් ලකුණු කියද්දී මෙන්න මේ ගන්න වෙන්නේ I.1 කියන විෂයාංකය I.1 කියන විෂයාංකය අතරේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු 48ක් තියෙනවා නම් තුන්වෙනි පිළිතුර 34 තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුරක් විදිහට ගන්න වෙන්නේ. right පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා මට පරිමේ මේක මම පැහැදිලි කරලා දුන්නේ right ඔයාලට පේපර් එක තියෙනවා ඉතින් පේපර් එක තියෙන හින්දා මම ගැටලුවක් එක ගන්න. ඒක 34 වෙනි ප්‍රශ්නයට තුන්වෙනි පිළිතුර ඊළඟට ආයෙත් දීලා දෙනවා 35 යන ප්‍රශ්න තාප පිළිතුර දෙන්නේ පහත දත්ත සමුදාය වර්ගෝ භාවිත කරන්න කියලා වර්ග තුනක් දීලා දෙනවා මේකේ. ඒකට පළවෙනි එක ලකුණු වර්ග එක්සෑම් මාක්ස් කියන එක ඊළඟ සිසුන් වර්ග ස්ටුඩන්ට්ස් කියන එක ඊළඟ විභාගාංගයේ ඉන්ඩෙක්ස් නම්බර් කියන එක
35 පළවෙනි 35 වෙනි MCQ ප්‍රශ්නය ස්ටුඩන්ට් වර්ගයේ ප්‍රාථමික අතර විය හැකි ස්ටුඩන්ට් වර්ගයේ ප්‍රාථමික අතර වෙන්න පුළුවන් සිසුන් වර්ගයේ ශිෂ්‍යාංකය 35 එක දිස්ත්‍රික්කයක් වෙන්න බෑ නමක් වෙන්න බෑ නේ එතන ගැටලුවක් කරලා තියෙනවා එකම ප්‍රශ්නේ දීලා තියෙන දෙපාරක් නේ पेपर එකේ ගැටලුවක් වෙලා තියෙනවා පුතේ එකම ප්‍රශ්නය තමයි දෙපාරක් ඉදලා තියෙන්නේ දැන් බගිනකම් මමත් ඒක දැක්කේ නැහැ पेपर එකේ පොඩි වෙනස්කම් කීපයක් කරලා තියෙන හින්දා ප්‍රශ්න වෙනස්කම් කීපයක් කියලා තියෙන හින්දා මම ඒක සාකච්ඡා කරන්න කමක් නැහැ ශිෂ්‍යාංකය එක්සෑම් මාර්ක් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද එක්සෑම් මාර්ක්ස් ලකුණු වගුව මේකෙත් අර කියන වගේම සංයුක්ත ප්‍රාථමික අතුරක් තියෙන්න ඕන 36 4 37 මේමය වෙලා තියෙන්නේ මේ පේපර් හදද්දී මම අදාළත් විවිධ පාඩම් වල ප්‍රශ්න හැම පාඩමකට අදාළ ප්‍රශ්න සමූහයන් වෙනම හදන් තියෙනවා. ඉතින් පේපර් නිර්මාණය කරද්දී සිද්ධ වෙච්ච දෝෂයක් මුද්‍රණ දෝෂයක් පේපරේ නිර්මාණය කිරීම අතරතුර ප්‍රශ්න පිටපත් කරලා කොපි කරලා අපි ගන්නේ කොපි කරද්දී වෙච්ච දෝෂයක් කියලා තමයි මේක ප්‍රශ්න වෙලා තියෙන්නේ. එකම ප්‍රශ්නය දෙවතාවක් එදිලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ වෙනසක් තියෙනවා. හැබැයි ඒක ප්‍රායෝගික නැහැ. ඒතකොට දෙවෙනි එකට දෙවන ප්‍රශ්න පත්‍රයේ යුරේන් ලබා ගන්න. ඒතකොට මෙතන නම් වල වෙනසක් නොදෙනවා අතන සුකුන් මෙතන යුරේන් කමක් නැහැ හොඳයි ඔයාලට දත්ත සමුදාය පාඩම අපි ආවරණය කරා ඉතින් ඇසුරින් ලැබිච්ච ඉඳා හොඳයි යුරේන්. යුරේන් අරගෙන තියෙන ඒතකොට දෙවන ප්‍රශ්න පත්‍රයේ සදා යුරේන් ලබා ගන්න ලකුණු ගැන බලද්දී සිසුන් වර්ගයේ යුරේන්ගේ අර ඉස්සෙල්ල වගේ මේ 004 වලට අදාළව අපි ගන්න ඕන විෂය අංකය E12යි I001 කියන එක E12යි I001 වල දෙවෙනි ප්‍රශ්නට අදාළ ලකුණු 73ක් අරගෙන තියෙනවා. එතකොට 37 2. ඊට ස්ටුඩන්ට්ලා ඉන්ඩෙක්ස් නම්බර් වර්ග අතර සම්බන්ධතාවය ගොඩනැගීමේදී ආගන්තුක අතුලක් ලෙස වඩාත් සුදුසු වන්නේ ස්ටුඩන්ට් සහ ඉන්ඩෙක්ස් නම්බර් අතර සම්බන්ධතාවය ගොඩනගද්දී ආගන්තුක අතුලක් වෙනවා. එතකොට එක වර්ගයක ප්‍රාථමික අතුලක් අනෙක් වර්ගයක ආගන්තුක අතුල වෙන්න ඕන. සිසුන් වර්ගයේ ශිෂ්‍යාංකයේ ප්‍රාථමික අතුල වුණා. එහෙනම් අපේ පුළුවන් විභාග අංකය කියලා. විභාග අංකයේ ඉන්ඩෙක්ස් නම්බර් වර්ගයේ විභාග අංකය කියන එක අපිට ආගන්තුක අතුල විදිහට ගන්න. ශිෂ්‍යාංකය ආගන්තුක අතුල විදිහට ගන්න පුළුවන්. ශිෂ්‍යාංකය ඉන්ඩෙක්ස් නම්බර් වල ශිෂ්‍යාංකය ආගන්තුක අතුල. ඒතර අපිට මෙතන ඉන්ඩෙක්ස් නම්බර් වර්ගයේ ශිෂ්‍ය අංකය 38 39 පරිගණක පද්ධතිය වෛරස් වැඩසටහනක් ඇතුළේදී සිදුවෙන අනිසි ප්‍රතිඵලයක් නොවන්නේ කවරක්ද? පරිගණක පද්ධතියේ වෛරස් වැඩසටහනක් ඇතුළේදී සිදුවෙන අනිසි ප්‍රතිඵලයක් නොවන්නේ පරිගණක ගබඩා කර තිබු දත්ත තොරතුරු හානි වෙන්න පුළුවන් කහරි යෙදුම් මෘදුකාංග වල ක්‍රියාකාරීත්වය අඩපණ වෙන්න පුළුවන් කහරි පරිගණක කාර්යක්ෂමතාව අඩු වෙන්න පුළුවන් හරි මධ්‍යසකසු මේකේ කිසිම විදිහකින් හානියක් සිදු වෙන්න බෑ. භෞතික උපාංග වල හානියක් සිදු කරන්න බෑ. වෛරස් වලට මෘදුකාංගමය හානියක් විතරයි. එහෙනම් 39 හතරවෙනි පිළිතුර තමයි ඊළඟ පිළිතුර වෙන්නේ. right ඉතින් පැය දෙකක ආසන කාලයක් ගියා මට මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. ඉතින් ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීමේදී සියලුම විෂය කරුණු මේකදී ගොනු කරන්න අමාරු විශේෂයෙන් කැමරාවක් ඉදිරියේ මට මේක සියලුම කරුණු ඔයාලට ඉදිරිපත් කරන්න එක ලොකු සංකීර්ණ කාර්යයක්. ඉතින් මම මේ උත්සාහ කරන්නේ උපරිම වශයෙන් අපිට පන්තිය තුලදී කාලය වෙන් කර ගැනීමට තියෙන අපහසුතාවයෙන් හින්දා වෙලාව වෙන් කරගන්න තියෙන අපහසුතාවයෙන් තමයි මේ විදිහට ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ තුලින් උපරිමයක් මේ වීඩියෝ එකපාරක් බලලා මේ පේපර් එක දිහා බලුවා කියලා අරන අවබෝධයක් ලබා ගන්න බැහැ. මේ වීඩියෝ කිහිප වරක් නැවත බලලා සමහර තැන්වලදී ඔයාලට විෂය කර සම්බන්ධ ගැටලු මතුවෙන තැන්වලදී අර මේ වීඩියෝ නතර කරලා පෝස්ට් කරලා මම දීපු නෝට් එකේ හෝ අච්චු පොතේ තියෙන නිවැරදි විෂය කරුණු බලන්න පුළුවන් නැවත. ඉතින් තමන් ඉගෙන ගන්නවා කියන්නේ මේක උදේ. මම දෙන්නේ සහයෝගයක්, මම දෙන්නේ තල්ලුවක් මේකට මේ වැඩේ කරන්න. ඒතර මේ ප්‍රශ්නයට අදාළව යම් ප්‍රශ්න වලට අදාළව
විෂය නිර්දේශය තුළ තියෙන පිළිතුරු වල කෙටි සටහන් වලට හදලා පොඩි කොළ කිහිපයක මේ පේපර් එකට දාලා කෙටි සටහන් ටිකක් හදලා මේකත් එක්ක හමුනලා අර ෆයිල් එකට දාලා තියාගන්න පුළුවන් පාඩම් කරද්දී නැවත නැවත පාඩම් කරන්න. උදේ අපි ජීවිතේ ජයග්‍රහණයක් ලබන්න නම් ඒ වෙනුවෙන් කැපකිරීමක් අපි කරන්න ඕන. එහෙම නැතුව මේ වීඩියෝ එක දිහා නිකන් බලන් ඉඳලා තමන්ගේ හරි පිළිතුරු වලට විතරක් හරි දාගෙන එතනින් තෘප්තියක් ලබනවා නම් මම මේ කරන උත්සාහයේ නිවැරදි ප්‍රතිලාභය වලට ලබා ගන්න බෑ. මේ නිවැරදි ප්‍රතිලාභය ලබන්න නම් ඔයාලා මේ කතා කරන දේවල් එක්ක විෂය කරුණු ගොනු කරලා මේ ප්‍රශ්න තුලින් විෂය නිර්දේශය තුල තියෙන විෂය කරුණු නැවත නැවත මෙනෙහි කරගන්න අවබෝධ කරගන්න අවස්ථාවක් කරගන්න. right. ඒ ඉල්ලීම කරනවා මේක තුලින්. right. ඉතින් ආයෙ පාරක් කියනවා මේ පේපර් එක වල ගාව නැත්නම් මේ පල්ලෙහා වීඩියෝ එක පල්ලෙහා තියෙන link එකකින් මේක download කරගෙන print කරගන්න. ඒකට ඔයාලා මේක කරගෙන තියෙනවා. දැන් ඔයාලගේ අතේ තියෙන මේ පේපර් එකේ පිළිතුරු ලකුණු කරන්න එපා පුතේ. ඔයාලා පිළිතුරු කොලේ පිළිතුරු ලකුණු කරගන්න. මේ පේපරේ නැවතත් සතියකින් හෝ සති දෙකකින් විතර නැවත තමන් තනියම කරලා බලන්න. තමන්ට මේ විෂය කරුණු ඒ වෙනකොට කොයිතරම් අවබෝධයක් තියෙනවද කියලා. හරි. එහෙනම් බොහොම ස්තුතියි.